ජාතික අධ්‍යාපන කමිෂන් සේවා සභාවෙන් තමයි අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සකස් කරන්නේ. ඒ සකස් කරලා ඒව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුවාට පස්සේ ඒවා අදාළ අධ්‍යාපනයට සම්බන්ධ ආයතන වෙත යොමු කරනවා. එතකොට ඒ ආයතන හරහා තමයි පවත්නා අධ්‍යාපන ප්‍රතිපත්තියේ වෙනස්කම් සිද්ධ කරන්නේ. එතකොට අපි සියලු දෙනාම මේ අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට දායක වෙනවා. එතකොට මේ අධ්‍යාපන සේවා කමිෂන් සභාවට මේ බලතල ලැබිලා තියෙන නීතිමය ප්‍රතිපාදන. මෙන්න මේ ටික ඔයාලට ලියා ගන්න පුළුවන්. නීතිමය ප්‍රතිපාදන ලැබිලා තියෙන්නේ 1991 අංක 19 දරන ජාතික අධ්‍යාපන සේවා කමිෂන් සභා පනත යටතේ තමයි ජාතික අධ්‍යාපන කමිෂන් සභාවට අදාළ බලතල ලැබිලා තියෙන්නේ. එතකොට මේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන්නේ කොහොමද? ඒවට අදාළ විස්තර මේ තියෙන වගන්ති වලින් තමයි දක්වලා තියෙන්නේ. මේ වගන්ති සියල්ලක්ම නම් ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ. අමතර දැනුම සඳහා ලියාගෙන තියාගන්න. මොකද අනාගතයේදී අධ්‍යාපන පරිපාලන සේවයේ කාර්යක්ෂමතා කඩින් වලටත් මේ සම්බන්ධ තොරතුරු අහනවා. ඒ කියන්නේ ඔබට කවදා හෝ දවසකදී මේවා ගැන දැනුවත්ව ඉන්න එක වටිනවා අධ්‍යාපන පද්ධතියේ ඉන්න නිලධාරීන් විදිහට. එතකොට මේකේ දාලා තියෙන මේ නීතිමය ප්‍රතිපාදන මේ පනත යටතේ තියෙන ලියා ගන්න වෙලා ඇති නේද? මේ ටික මම group ඔයාලගේ WhatsApp numbers වලින් මගේ number එකට මම අන්තිමේදී කියන්නම්. ඒකට නම් මේවා එවන්න මම මේ documents ඔයාලට share කරලා එවන්නම්. එතකොට මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරන්න හේතු වෙලා තියෙන දේ තමයි මේ තියෙන්නේ 1990 කියන්නේ තරුණයින්ගේ විරකියාව වැඩි වෙලා තියෙන නිසා ඒ කියන්නේ තරුණයින්ට අදාළ කටයුතු කරන්න තමයි ඒ කියන්නේ ගැටලු මතුවෙච්ච නිසා තමයි මේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරන්න ඕනේ කියන එකට මුල පුරලා තියෙන්නේ. එතකොට මේ තරුණයන් පිළිබඳ ජනාධිපති කමිෂන් සභා වාර්තාවට අඳුන්ලා දීපු නිර්දේශයක් එක්ක තමයි මේ ජාතික අධ්‍යාපන කමිෂන් සභාව පිහිටුවන්නේ. එතකොට ඒකට අදාළව. එතකොට අපේ අධ්‍යාපනය කාලෙන් කාලයට වෙනස් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කරන්නේ අවුරුදු 10කට තමයි අපේ අධ්‍යාපන ක්‍රමවේද. ඒ කියන්නේ අවුරුදු 10කින් පස්සේ ඒවා යල් පැනන විදියට. ඒක තමයි සැලින් සැරේ විෂයමාලාවෙම නවීකරණය කරන්නේ. ඒ වැඩ ලෝකයට ගැලපෙන පිරිස නිර්මාණය කරන එක තමයි මේකෙන් අපේක්ෂා කරන්නේ. එතකොට මේකට කියන්නේ වගකිය යුතු අධිකාරීන් ඒව ගැන ප්‍රතිපත්ති ජනාධිපතිවරයා විසින් තමයි කලින් කලට ප්‍රකාශයට පත් කරන්නේ. එතකොට මේකේ දක්වලා තියෙනවා මේ කමිෂන් සභා වාර්තාවේ 4 වෙනි පරිච්ඡේදය දක්වලා තියෙනවා. ඒ කියන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදනකොට ඒව රැකියා සංවේදී වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ රටක අනාගතයට අවශ්‍ය වෙන වැඩ ලෝකයට අවශ්‍ය වෙන ශ්‍රමිකයින් බිහි කරන එක. එතකොට ඒකට අදාළව තමයි අපේ මේ සියලු දෙයක්ම සකස් වෙන්න ඕනේ. එතකොට රැකියා සංවේදී වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ළමයින්ට නිපුණතා ලබා දෙන්න. ඒ කියන්නේ ඒකත් අරමුණු කරගන්න ඕනේ. ඊළඟට රටේ තියෙන අරමුදල් අපිට එක එක ආයතන වලින් පිට රටවල් වලින් එම අරමුදල් හම්බ වෙනවනේ. එතකොට ඒ ලැබිලා තියෙන ප්‍රතිපාදනත් එක්ක අපිට කොයිතරම් ප්‍රමාණයකින්ද මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට මේ කරුණු පිළිබඳව තමයි මේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරනකොට සලකා බලන්න ඕන වෙන්නේ. මෙතන දක්වලා තියෙනවා අධ්‍යාපන කමිෂන් සේවා සභාවේ කියන්නේ ප්‍රතිපත්තියට අදාළ කාරණාවන් විදියට මේව නම් ලොකුවට ඔබට වැදගත් වෙන්නේ නැහැ. තව එකක් මෙතනදී වැදගත් එකක් පෙන්වන්න ඕනේ. අපේ අධ්‍යාපනයට අදාළව තියෙන්නේ ඉතාමත් පරණ ආඥාපනත්. එතකොට 1931 අධ්‍යාපන ආඥා පනතට අනුව තමයි තාමත් අපේ රටේ අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ පනත් ගැන ඉස්සරහට කතා කරනවා මම. එතකොට මේ පනත් යල් පැන ගිහිල්ලා සමහර ඒවා භාවිතා වෙන්නෙත් නැහැ. සමහර අයට මේ පනත් හොයාගන්නවත් දැකලවත් නැති අයත් ඉන්නවා. මේ ඉන්ටර්නෙට් එකෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. මේ 39 පනත මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නමුත් ඒවයින් බොහෝමයක් දැන් යල් පැන ගිහිල්ලා. එතකොට ඒවා පාවිච්චි කරන්න බෑ. ඒ වුණාට තාම අපිට මේ අධ්‍යාපනයට අදාළ පනතක් නිසියාකාරයෙන් ගැලපෙන පනතක් තාමත් සකස් කරලා නැහැ. ඊපස්සේ බලමු ඔබට දැන් එතකොට මෙතන අපි කතා කළ ප්‍රශ්න වලට. එතකොට අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය පැවරලා තියෙන්නේ ජාතික අධ්‍යාපන සේවා කමිෂන් සභාවට. ඊට පස්සේ මේ සඳහා බලය ලැබී ඇති පනත 1991 අංක 19 දරන පනත.
එතන අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කරන්නේ කවුද? එතකොට ජනාධිපතිවරයාට තමයි ජාතික අධ්‍යාපන සේවා කමිෂන් සභාවේ නිර්දේශ ලබා දෙන්නේ. එතකොට ජනාධිපතිවරයා තමයි නිල වශයෙන් මේව ප්‍රකාශයට පත් කරන්න බලය තියෙන්නේ. නමුත් අධ්‍යාපන ජනාධිපතිවරයා වෙනුවෙන් අධ්‍යාපන බලධාරීන් තමයි සැබෑ ලෙසම මේවා ප්‍රකාශයට පත් කරන්නේ. නමුත් ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ ජනාධිපතිවරයා. ඊපස්සේ ජාතික අධ්‍යාපන අරමුණු. ජාතික අධ්‍යාපන අරමුණු සකස් කරන්නේ කවුද? chat එකට හරි කාට හරි කියන්න පුළුවන් නම් හොඳයි. මේ ජාතික අධ්‍යාපන අරමුණු ඔයාලා දැකලා ඇති ගුරු අත්පොත්වල දාලා තියෙනවා. අපි අධීක්ෂණයට එනකොට අහනවා පාසලේ ප්‍රදර්ශනය කරලා තියෙන්න ඕනේ කියලා. අධ්‍යාපන අමාත්‍යාංශය නෑ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නෙවෙයි මේ ජාතික අධ්‍යාපන අරමුණුත් ප්‍රකාශයට පත් කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනය. නෑ ජාතික අධ්‍යාපන සේවා අධ්‍යාපන කොමිෂන් සභාවෙම තමයි මේ ජාතික අරමුණුත් හඳුන්වලා දීලා තියෙන්නේ. ඔයාලා ගාව තියෙනවා නම් පස්සේ බලන්න ගුරුවත් පොතක මේක දාලා තියෙනවා මේක 2016 විෂය මාලා සංශෝධනය වුණානේ. ඒකත් එක්ක දාලා තියෙනවා මේ මූලික නිපුණතා දක්වලා ඊට පස්සේ ජාතික පොදු අරමුණු වලට පස්සේ දක්වලා තියෙනවානේ මූලික නිපුණතා. ඒව යටතේ දාලා තියෙනවා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සඳහා යෝජනා ජාතික අධ්‍යාපන කමිෂන් සභාව 2003 දෙසැම්බර් කියලා. ඒ කියන්නේ එතකොට ජාතික අධ්‍යාපන කමිෂන් සභාවෙන් තමයි මේ ජාතික ප්‍රතිපත්ති රාමු සකස් කරන්නේ අධ්‍යාපනයට අදාළව. එතකොට මේ 2003 දීපු කියන්නේ යාළගේ වාර්තාවත් එක්ක තමයි මේ අපිට ජාතික පොදු අරමුණු හා මූලික නිපුණතා හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට ජාතික පොදු අරමුණු කීයක් තියෙනවද? 9ක්. මේ ජාතික පොදු අරමුණු 9යි. එතකොට ඔය ටික තමයි මේ ප්‍රශ්නයට අදාළව ඔයාලා දැනගන්න ඕන දේවල් තියෙන්නේ. ජාතික පොදු අරමුණු 8යි ජාතික අධ්‍යාපන කමිෂන් සභාවෙන් තමයි මේවා ප්‍රකාශයට පත් කරන්නේ. ඊට පස්සේ අපි කතා කරමු මේ වෘත්තීය අධ්‍යාපනය ගැන. වෘත්තීය විෂය ධාරාව ගැන කතා කළොත් කලින් මේ වෘත්තීය විෂය ධාරාව හඳුන්වා දෙන්න මූලික හේතුවක් තමයි අපි කලින් කතා කළා මේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන්නේ රැකියා ලෝකය මේ අරමුණු කරගෙන. එතකොට ඒකට අදාළව කලින් කලට අපි ප්‍රතිපත්ති සකස් කරන්න ඕනේ. මම මේක ඔබට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මේකට අදාළ චක්‍රලේඛය මේ 2013 තමයි තාක්ෂණ විෂය ධාරාව ඔබට හඳුන්වා අපේ ලංකාවට හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට මේකේ මූලික අරමුණ උනේ රැකියා ලෝකයේ අධ්‍යාපන අපේ මූලිකවම අපේ අධ්‍යාපන අපත උසස් පෙළ විභාගයට යනකොට විෂය ධාරාවන් බොහෝමයක් දරුවෝ පෙළඹිලා හිටියා කලා විෂය ධාරාවන් මේ තෝරා ගන්න. ඒක නිසා රැකියා අවස්ථා අඩු වුණා. ඒකට විසඳුමක් විදියට තමයි මේ තාක්ෂණ විෂය ධාරාව මූලිකවම හඳුන්වා දෙන්න තීරණය කළේ. ඊට අමතරව දැන් ඔයාලා දන්නවා ඇති 13 වසරක අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකටත් හේතුව තමයි පාසලෙන් ගිලිහිලා බොහෝමයක් දරුවෝ පාසල් පද්ධතියෙන් ගිලිහෙනවා. එතකොට රැකියා අවස්ථා නැහැ. එතකොට ඒ දරුවන්ව පාසලෙන් ගිලිහිලා රැකියා විරහිත තත්ත්වයට පත් වෙන එක අවම කරන්න තමයි 13 වසරක අධ්‍යාපනයක් හඳුන්වලා දීලා තියෙන්නේ. ඒකත් අපි ඉදිරියට කතා කරමු. මෙතන දක්වලා තියෙනවා තාක්ෂණික විෂය ධාරාව. එතකොට මේ තාක්ෂණික විෂය ධාරාව මුලින්ම ආරම්භ වුණේ මහින්දෝදය විද්‍යාගාර තියෙන පාසල් එක්ක. ඒ කියන්නේ අර ද්විතීක පාසල් ක්‍රමයක් අපි ඇති කළානේ 6න් ඉහළට යන. එතකොට මේ 6න් ඉහළට යන පාසල් මූලික කරගෙන තමයි මුලින්ම මේක ක්‍රියාත්මක වුණේ. ඔබට පේනවා ඇති මෙතන මේකට අදාළව තාක්ෂණික විෂය ධාරාව ආරම්භ කිරීමට අදාළව උපදෙස් පාසල් වලට දීලා තියෙන 2013 දී. එතකොට අපේ A level වලට අදාළව චක්‍රලේඛය 2009 අංක 16 දරන චක්‍රලේඛය. ඒකෙන් තමයි අපේ උසස් පෙළට අදාළ විෂය ධාරාවන් හඳුන්වලා දුන්නේ. මේවා අමතර කරුණු ඔයාලා ඒවත් සටහන් කරගන්න මේ ගමන්ම. එතකොට දැනට වර්තමානයේ වෙනකොට ලංකාවේ අප උසස් පෙළ විෂය ධාරාවන්ට අදාළව විෂය ධාරා 5ක් ක්‍රියාත්මක වෙනවා. මෙතන පස්වෙනි විෂය ධාරාව විදිහට තමයි තාක්ෂණ වේදය විෂය ධාරාව
හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට මේකට අයිති වෙන අනිත් විෂයන් තමයි කලා විෂය ධාරාව, වාණිජ විෂය ධාරාව, ජෛවීය විද්‍යා විෂය ධාරාව, භෞතික විද්‍යා විෂය ධාරාව, ඒක තමයි අවසානයේදී තාක්ෂණ වේදය විෂය ධාරාව. එතකොට මේ විෂය ධාරාවන් යටතේ විෂයන් 63ක් හඳුන්වා දීලා තියෙනවා. එතකොට අපොස උසස් පෙළ සඳහා විෂයන් 63ක් දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව දැන් අපි මෙතන මූලික අරමුණ වෙන්නේ තාක්ෂණ විෂය ධාරාව සම්බන්ධයෙන් කතා කරන එක. එතකොට මේක යටතේදී මුල්ම අධ්‍යයනයේදී මේ තාක්ෂණ විෂය ධාරාව ක්‍රියාත්මක කළේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සහිත පාසල් 200ක. එතකොට 2013 වර්ෂයේ තමයි මුලින්ම 12 වසරට ළමයි ඇතුළත් කරගත්තේ. එතකොට ඒක මුලින්ම හඳුන්වා දෙනකොට අපි මෙතන දක්වලා තියෙන විෂය සංයෝජන අනිවාර්ය විෂය සංයෝජනයේ විදිහට දක්වලා තියෙන තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන එක තමයි පොදු විෂය විදිහට යන්නේ. තාක්ෂණ වේදය විෂය ධාරාව යටතේ අංශ දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ඉංජිනේරු තාක්ෂණ වේදය. අනිත් එක තමයි ජෛව පද්ධති තාක්ෂණ වේදය. එතකොට මේ දෙක යටතේ තමයි දරුවෝ තෝරගන්න ඕනේ තාක්ෂණික වේදයේ විෂය ධාරාව තෝරගන්නව නම් මම යන්නේ ඔයාලා අහලා ඇති මේ ඉංජිනේරු තාක්ෂණ වේදය තමයි ET කරනවා කියලා ළමයි කියන්නේ. ඉංජිනේරින් ටෙක්නොලොජි. ඊට පස්සේ ජෛව පද්ධතියක බයෝ BST කියලා කියන්නේ බයෝ සිස්ටම් ටෙක්නොලොජි එක තමයි ඒ පැත්තට යන්නේ. එතකොට මේ විෂය ධාරාවන් දෙකට පොදු විෂය ධාරාව තමයි SFT කියලා යන්නේ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන විෂය. එතකොට යම් දරුවෙක් ඉංජිනේරු තාක්ෂණ වේදය හරි ජෛව පද්ධති තාක්ෂණ වේදය හරි හදාරනවා නම් අනිවාර්යෙන් හදාරන්න ඕනේ අනිත් විෂය තමයි තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන එක. එතකොට අපි උසස් පෙළට විෂයන් 3ක් හදාරන්න ඕනේ. එතකොට ඉංජිනේරු තාක්ෂණ වේදය තෝරා ගන්න ශිෂ්‍යයෙක් නම් ඉංජිනේරු තාක්ෂණ වේදය ඊට පස්සේ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව ඊට අමතරව මේ තුන්වන විෂයක් තෝරා ගැනීමට අදාළව විෂය කාණ්ඩ දක්වලා තියෙනවා. දැනට ඒ කියන්නේ මේ මුලින්ම ආරම්භ කරනකොට තෝරා ගන්න ඕනේ විෂයන් විදිහට දක්වලා තිබුණේ මෙන්න මේ විෂයන් 10 විතරයි. කවුරු හරි දන්නවද මේ වෙනකොට මේ විෂය ධාරාව කීය දක්වා වැඩි කරලා තියෙනවද කියලා? 16ක් දක්වා. මේක ගැන මම ඉස්සරහට ඔයාලට විෂයත් එක්කම කතා කරන්නම්. මෙතන දැනට මේ ටික ලියා ගන්න. අනිත් චක්‍රලේඛය මම ඊළඟ දවසේදී ඔයාලට ෂෙයා කරනවා. හරිද? එතකොට මූලික වශයෙන් තියෙන්නේ මෙන්න මේ ටික තමයි තාක්ෂණ වේදය විෂය ධාරාවට අදාළව. එතකොට මේකෙදි අපි ප්‍රශ්නවලදී කතා කළා. මෙතන ඔයාලට තව අමතර දෙයක් මේක මම කියන්නම්. මෙතන මේ උසස් පෙළ පන්ති වලට සිසුන් ඇතුළත් කිරීමට අදාළව චක්‍රලේඛ නිකුත් කරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. එතකොට මේ තාක්ෂණික විෂය ධාරාවට අදාළව A level පන්ති වලට ළමයි ඇතුළත් කරගන්නේ කොහොමද කියලා දක්වලා තියෙන්නේ මේ 25/2013 කියන චක්‍රලේඛයේ. එතන අංකය වලට පේනවා ඇති. මේ චක්‍රලේඛයෙන් එතකොට 2013 ඉඳලා තමයි තාක්ෂණ වේදයේ විෂය ධාරාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙතන තියෙනවා මේ චක්‍රලේඛයක් කියවනකොට අපිට මෙතන තියෙනවා මේක තමයි අපේ චක්‍රලේඛයේ මාතෘකාව වෙන්නේ. මෙතන තියෙනවා චක්‍රලේඛය නිකුත් කරපු දිනය කවද්ද කියන එක. මෙතන තියෙනවා අපිට චක්‍රලේඛ අංකය. එතකොට මේක අදාළ වෙන්නේ කාටද කියන එක මෙතන දක්වලා තියෙනවා. ඊට පස්සේ ඔබට හොයාගන්න පුළුවන් අදාළ ආයතනයේ ලෙටර් හෙඩ් එකකින් තමයි සාමාන්‍යයෙන් චක්‍රලේඛයක් නිකුත් කරන්නේ. අභ්‍යන්තර චක්‍රලේඛ නිකුත් කරනවට නම් ඒ අදාළ ආයතනයේ නමින් ලෙටර් හෙඩ් නැතුවත් නිකුත් කරනවා. එතකොට මේක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි නිකුත් කරලා තියෙන්නේ. මේක ඔබේ අමතර දැනුමට චක්‍රලේඛයක් කියවලා කොහොමද තේරුම් ගන්න කියන එක තමයි මේ කියාගෙන යන්නේ. මෙතන ඊට පස්සේ දක්වලා තියෙනවා මාතෘකාවට පස්සේ මේ චක්‍රලේඛය නිකුත් කිරීමේ අරමුණු දක්වලා තියෙනවා. එතකොට මේ චක්‍රලේඛය නිකුත් කරලා තියෙන්නේ මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව කියලා අලුත් විෂය ධාරාවක් පාසල් පද්ධතියට හඳුන්වා දීම මුල් කරගෙන. ඒක තමයි මේ පළවෙනි ඡේදයෙන් චක්‍රලේඛයක කියන්නේ. ඊට පස්සේ දෙවෙනි ඡේදයකින් හෝ සමහරක් වෙලාවට මේක පළවෙනි ඡේදයටත් ගන්නවා. මේට අදාළව කලින් නිකුත් කරලා තියෙන චක්‍රලේඛ මොන හරි තියෙනවා නම් සමහර ඒවා ඒ චක්‍රලේඛයට සංශෝධන විදියට ඉදිරිපත් කරනවා. දැන් මෙතන ඔයාලට පේනවා ඇති මේ අංක දාලා දිනක් දාලා තියෙනවා.
මේ චක්‍රලේඛ සංශෝධනවලට අමතර වශයෙන් පහත සඳහන් සංශෝධනද ඇතුළත් කරමි කියලා. එතකොට තේරෙනවා ඒ කියන්නේ මේ චක්‍රලේඛයට කලින් උසස් පෙළ පන්ති වලට සිසුන් ඇතුළත් කිරීමට තවත් චක්‍රලේඛ නිකුත් කරලා තියෙනවා. ඔබට පේනවා ඇති මෙතන 2008 17 ඊළඟට 2008 17 1 2008 17 2 ඒ වගේම 2012 14 2013 4 කියන චක්‍රලේඛ පහක් මේ චක්‍රලේඛයේ නිකුත් කරන්න කලින් නිකුත් කරලා තියෙනවා. එතකොට ඔබට තව අමතර දැනුම අවශ්‍ය නම් උසස් පෙළ පන්ති වලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මෙන්න මේ අංක තියෙන චක්‍රලේඛ ටික තමයි ඔබ පරිශීලනය කරන්න ඕන වෙන්නේ. ඊට පස්සේ මේකෙදි අපි කියමු කලින් තියෙන චක්‍රලේඛයක් සමහර වෙලාවට ඒක සම්පූර්ණයෙන්ම අහෝසි කරලා අවලංගු කරලා තමයි අලුත් චක්‍රලේඛය නිකුත් කරන්නේ. ඔයාලට මේක ගැන මම කතා කරනවා පාසල් අධීක්ෂණය ගැන කතා කරද්දී. අපේ පාසල කෙතරම් ගුණාත්මකද කියන චක්‍රලේඛය නිකුත් කළේ ඊට කලින් භාවිතා කරපු චක්‍රලේඛ සියල්ලම සම්පූර්ණයෙන්ම අවලංගු කරාට පස්සේ. එතකොට ඒක ගැන අවලංගු කරන චක්‍රලේඛය පිළිබඳව මම එතන ඊළඟ මේ සැසියේදී කතා කරන්නම් පාසල් අධීක්ෂණය ගැන කතා කරනකොට. එතකොට මේ ඡේද දෙකට පස්සේ තමයි මේ චක්‍රලේඛයට අදාළව නීති රීති රෙගුලාසි හරි මොනවා හරි බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා නම් ඊට අදාළ තොරතුරු ඔබට සපයලා දෙන්නේ. එතකොට මේකේ තියෙනවා ඒ කියන්නේ 12 ශ්‍රේණියේදී තාක්ෂණ වේදේ විෂයට අතුලත් වෙන්න අවශ්‍ය නම් මොනවද ඔයාලට තියෙනවනේ සුදුසුකම්. කියන්නේ ශිෂ්‍යයින්ට තියෙන සුදුසුකම් මොනවද? ඒ ටික තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ තාක්ෂණ වේදේ විෂය ධාරාවට අතුලත් වෙන්න පුළුවන් වෙන්නේ O level විභාගයේදී ගණිතය හා විද්‍යා විෂයන් සමත් වෙලා තියෙනවා නම්. ඒ කියන්නේ ගණන් හා විද්‍යාව වලට S1ක් තිබ්බත් දරුවන්ට මේකට ඇතුළත් වෙන්න පුළුවන්. මෙතනදී පොඩි දෙයක් කතා කරන්නම්. මේ තාක්ෂණ වේදේ විෂය ධාරාව පාසල් පද්ධතියට අපි කියන්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන ආයතන විසින් හඳුන්වලා දුන්නේ රැකියා ශාස්ත්‍රයේ මතුවලා තියෙන විරැකියාව අඩු කරන්න. ඒකට හේතුව තමයි මම කලිනුත් කිව්වා වගේ කලා විෂය තෝරාගෙන දරුවෝ ගොඩක් කියන්නේ උසස් පෙළට පෙනී සිටිනවා අවසානයේදී රැකියාව විරහිත වෙනවා. එතකොට මේ කලා හා වාණිජ විෂය ධාරාවන් තෝරා ගන්න ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමේ අරමුණින් තමයි මේ තාක්ෂණ වේදේ විෂය ධාරාව පාසල් පද්ධතිය හඳුන්වලා දුන්නේ. නමුත් එතනදී ඇත්තටම බලුවොත් වෙලා තියෙන්නේ පාසල් මේ තාක්ෂණ වේදේ විෂය ධාරාවට සිසුන් ඇතුළත් කරනකොට ගණිත කියන්නේ අපේ දැන් අර අධ්‍යාපනය යන්නේ ප්‍රතිඵල වදනම් කරගෙනනේ. ඒක නිසා පාසලේ ප්‍රතිඵල වලට හානියක් වෙයි කියලා මේ ළමයි මේ පන්ති වලට ඇතුළත් කරගන්නකොට ගණිතය හා විද්‍යාවට ඒ තියෙන දරුවන්ගේ ඉඳලා තමයි මේ පන්ති වලට ශිෂ්‍යයින් තෝරාගන්නේ. ඉතින් එතකොට එතන ගැටලුවක් මතුවෙනවා. ඔයාලට මම මුලින්ම කතා කළා මේ සිලබස් එක ගැන කතා කරද්දී මේ වගේ මතුවලා තියෙන ගැටලු ගැනත් ඔයාලා දැනගන්න ඕනි කියලා. එතකොට දැන් අපි අධ්‍යාපන විරැකියාවට පිළියමක් විදිහට තාක්ෂණ වේදේ විෂය ධාරාව අඳුන්ලා දුන්නා. ඒ කියන්නේ ඒකේ අරමුණ උනේ කලා විෂය ධාරාව යන ළමයි ප්‍රමාණය අඩු කරන්න. ඒ වුණාට අන්තිමට සිද්ධ වුණේ මොකක්ද? ඒ දරුවෝ නෙවෙයි අන්තිමට සයන්ස් කරන දරුවෝම සමහර අය පාසල්වල මේ විෂය ධාරාව හඳුන්වා දීමට යොමු වුණා. ඒකෙන් මේක ක්‍රියාත්මක කිරීමට යොමු වෙච්ච අරමුණ ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට මේක එක ගැටලුවක් විදිහට ගන්න පුළුවන්. තව මේ වගේ ගැටලු ඇති. එහලා තව අධ්‍යයනය කරන්න. එතකොට ඒවට උත්තර හොයාගන්න බලන්න. ඒ කියන්නේ මේක අවම කරන්න නම් මොනවද කරන්න පුළුවන්. එතකොට මේ වගේ යෝජනා තර්කානුකූල කියන්නේ ඔයාලගෙන් සමහරක් වෙලාවට නිර්මාණශීලී උත්තරත් මේ වගේ ප්‍රශ්නවලදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ තාක්ෂණ වේදේ විෂය ධාරාව යටතේදී ඒ කියන්නේ මේ මතුවලා තියෙන ගැටලු අවම කරගන්න හරිය. නැත්නම් මේකේ මේ බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට කරගන්න වලට මොනවද කරන්න පුළුවන්. නැත්නම් ඊට වඩා වෙන මේ උත්තර තියෙනවද? වෙන ප්‍රතිකර්ම තියෙනවද? ඒ වගේ දේවල් උනත් මේ ප්‍රශ්නවලදී අහන්න පුළුවන් වෙනවා. ඊපස්සේ හරි. මේ ටික පැහැදිලි ඇති කියලා හිතනවා ඔයාලට. මොනවා හරි ගැටලු තියෙනවද මේ තාක්ෂණ වේදේ සම්බන්ධයෙන් මේ දක්වා කරපු දේවල් වලින්? මෙතන මේ මම දැන් කතා කළ චක්‍රලේඛයට යන්න ඕන නම් දැනට මෙතන තියෙන වෘත්තීය විෂයන් 10ක් විතරයි. මෙතන මේ වෘත්තීය විෂය ධාරාව යටතේ කියලා කියන්නේ අපි හඳුන්වා දීපු 13 වසරක අධ්‍යාපන ක්‍රමයක් එක්ක යන දේවල්. මෙතන 2017 3 වෙනි මාසේ 26 වෙනිදා ජාතික අධ්‍යාපන ආයතනයේ
මගින් හඳුන්ලා දීලා තියෙනවා ප්‍රතිසංස්කරණය කළ යුතු ශේෂ්ත්‍ර 4ක් පිළිබඳව. එතකොට මේ ශේෂ්ත්‍රය යටතට අයිති වෙලා තියෙනවා 12 හා 13 ශ්‍රේණි සඳහා නව වෘත්තීය විෂය ධාරාවක් හඳුන්වලා දීම. එතකොට මෙතනදී මේ වෘත්තීය විෂය ධාරාව කියලා යන්නේ 13 වසරක සහතික කළ අධ්‍යාපන ක්‍රමයක් එක්ක යන විෂයන් ගණන. එතකොට මෙතන ඔයාලා බලන්න ඔයාලගේ උත්තර ලියනකොට උත්තර පටලගෙන තියෙන්න පුළුවන්. මේ වෘත්තීය විෂය ධාරාව කියලා කියන්නේ 13 වසරක සහතික කළ අධ්‍යාපන ක්‍රමයක් එක්ක යන දේ. එතකොට මම කිව්වා දැන් ප්‍රතිසංස්කරණය කළ යුතු ශේෂ්ත්‍ර 4ක් හඳුන්ලා දීලා තියෙනවා. පළවෙනි එක තමයි 12 13 ශ්‍රේණි සඳහා නව වෘත්තීය ධාරාවක් හඳුන්ලා දීම. දෙවෙනි එක තමයි අපස උසස් පෙළ 12 13 ආශ්‍රිතව ප්‍රතිසංස්කරණ කිරීම. ඒ වගේම අපස සාමාන්‍ය පෙළ 10 11 ශ්‍රේණි ආශ්‍රිත ප්‍රතිසංස්කරණ. අවසාන වශයෙන් ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. ආයෙත් පොඩ්ඩක් කියන්න පුළුවන්ද? හරි. ප්‍රතිසංස්කරණය කළ යුතු ශේෂ්ත්‍ර 4ක් ජාතික අධ්‍යාපන ආයතනයෙන් හඳුන්වලා දීලා තියෙනවා. පළවෙනි එක තමයි 12 හා 13 ශ්‍රේණි සඳහා නව වෘත්තීය ධාරාවක් හඳුන්වා දීම. අපොස උසස් පෙළ 12 හා 13 ශ්‍රේණි ආශ්‍රිත ප්‍රතිසංස්කරණ. තුන්වෙනි එක තමයි අපොස සාමාන්‍ය පෙළ 10 හා 11 ශ්‍රේණි ආශ්‍රිත ප්‍රතිසංස්කරණ. හතරවෙනි එක ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. හරිද? ඊට පස්සේ මේ වෘත්තීය ධාරාවේ ප්‍රධාන සංරචක 3ක් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට ඒ පළවෙනි එක තමයි පොදු සංරචකය, දෙවෙනි එක ව්‍යවහාරික සංරචකය, මේක වෘත්තීය කුසලතා ශේෂ්ත්‍රය කියලා හඳුන්වනවා. තුන්වෙනි එක කාර්මික කුසලතා පුහුණුව. එතකොට වෘත්තීය විෂය ධාරාවේ ප්‍රධාන සංරචක 3යි පොදු සංරචකය, ව්‍යවහාරික සංරචකය, කාර්මික කුසලතා පුහුණුව. එතකොට මේ පොදු සංරචකය කියලා කියන්නේ 12 ශ්‍රේණියේදී විෂය කාණ්ඩ ටිකක් පොදුවේ අපි දරුවන්ට උගන්වනවා. ඊට පස්සේ ව්‍යවහාරික සංරචකයේදී තමන් වැඩිදුර ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන විෂයක් තෝරාගෙන ඒ විෂයන් ඔස්සේ ඉගෙන ගැනීමට අදාළ තියෙන නිපුණතා හිමි සම්පූර්ණ කරන්න. ඒ ටිකෙන් පස්සේ අවසානයේදී කාර්මික කුසලතා පුහුණුව කියලා කියන්නේ වෘත්තීය පුහුණුවකට යොමු කරනවා. ඒ කියන්නේ තමන් තෝරාගත්ත විශේෂීස්ත්‍රයන්ට අදාළව ආයතනයක් හා සම්බන්ධ වෙලා වෘත්තීය පුහුණුවක් ඒ දරුවන්ට ලබා දෙනවා. එතකොට මේ ව්‍යවහාරික සංරචකය යටතේ විෂයන් 26ක් මේ වෙන විට හඳුන්වලා දීලා තියෙනවා. ව්‍යවහාරික විෂයන් 26ක් මේ වෙන විට හඳුන්වලා දීලා තියෙනවා. ඒක කාණ්ඩ 7කට වර්ගීකරණය කරලා තියෙනවා. වෘත්තීය විෂය ධාරාවේ ව්‍යවහාරික සංරචකය යටතේ ව්‍යවහාරික විෂය 26ක් කාණ්ඩ 7කට වර්ගීකරණය කරලා තියෙනවා. එතකොට මේ එක් ව්‍යවහාරික විෂයයකට මොඩියුල 4ක් ක්‍රියාත්මක වෙනවා. මොඩියුල 4ක් ක්‍රියාත්මක වෙනවා. මෙතනදී ඔයාලා දැනගන්න ඕනේ අපි පාසලක උසස් පෙළ විෂය ධාරාවක් අලුතින් පාසල් පද්ධතියට අඳුරලා දෙනවා නම් පාසල් පද්ධතියේ පාසලක දරුවන්ට තෝරා ගන්න අඳුරලා දෙනවා නම් අවම වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 15ක් ඉන්න ඕනේ. මේ විෂය නැත්තම් ආරම්භ කරන්න බෑ. එතකොට මේ හැම අපි දැන් කතා කළ තාක්ෂණික විෂය ධාරාවටත් මේ වෘත්තීය විෂය ධාරාව යටතේ වුණත් ඒ කියන්නේ මේ දරුවන්ට තෝරා ගන්න විෂයන් තියෙනවානේ. ඒ විෂය අඳුනා ගන්න නම් ඒ විෂය පාසලේ ඉගෙනීම් කටයුතු සිද්ධ කරන්න නම් අවම වශයෙන් දරුවෝ 15ක්වත් ඒ විෂය තෝරා ගන්න ඕනේ. නැත්තම් අපිට පාසලේ විෂය ආරම්භ කිරීමේ හැකියාවක් නැහැ. එතකොට මේ වෘත්තීය විෂය ධාරාව යටතේ සුදුසුකම් ලබන ශිෂ්‍යයින්ට උසස් වෘත්තීය අධ්‍යාපන සහතිකයක් ACVE එහෙම තමයි මේක කෙටියෙන් හඳුන්වන්නේ. උසස් වෘත්තීය අධ්‍යාපන සහතිකයක් එකක් තමයි ලබා දෙන්නේ. ඒක පැහැදිලි ඇති. පස්සේ මෙතන තාක්ෂණික විෂය ධාරාව යටතේ දැන් අපි කතා කළානේ දැන් අපි අධ්‍යාපන ප්‍රතිපත්ති මේ වෙනකොට සකස් කරන්නේ රැකියා අරමුණු කරගෙන. ඒක නිසා තමයි මේ තාක්ෂණික විෂයන් හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට තාක්ෂණික විෂයන් වෙනුවෙන්ම හඳුන්වලා දීලා තියෙන විශ්වවිද්‍යාලය තමයි යුනිවෝටෙක් කියලා තියෙන්නේ. රත්මලානේ පිහිටලා තියෙන විශ්වවිද්‍යාලය යුනිවෝටෙක්. මේ ගැන ඔබ දැනුවත් වෙලා ඇති. මේ පිළිබඳව ගොඩක් තොරතුරු පහුගිය කාලවල වල ප්‍රචාරය කළා. තාක්ෂණ වේදයේ උසස් පෙළ සමතුන්ට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය මගින් ලබා දෙන උපාධිය කුමක්ද? මේක හඳුන්වන්නේ BTech කියන BSc ටෙක්නොලොජි උපාධිය තමයි මේ දරුවන්ට ලබා දෙන්නේ පාසල් පද්ධතිය කියන්නේ. මේ
තාක්ෂණ වේදේ විෂය ධාරාව යටතේ විශ්වවිද්‍යාලයට තේරීපත් වුණාට පස්සේ ඒ විශ්වවිද්‍යාලයෙන් අවසානයේදී ලබා දෙන උපාධිය හඳුන්වන්නේ BSc Technology. ඉතින් අපි කලින් කතා කළා තාක්ෂණික විෂයන් වෙනුවෙන්ම වෙන විශ්වවිද්‍යාලයේ කලින් කතා කළේ යුනිවෝටෙක් විශ්වවිද්‍යාලය. ඉන් පස්සේ මෙතන අපි තාක්ෂණ වේදේ විෂය ධාරාව ගැන කතා කළා. මේක යටතේ පාසල් තෝරා ගැනීමට අදාළ නිර්ණායක ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මෙතන ඔබට පේනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියෙන 2016-20 කියන චක්‍රලේඛය. මේ චක්‍රලේඛයෙන් තමයි උසස් පෙළ තාක්ෂණ වේදය විෂය ධාරාව ආරම්භ කිරීමට අදාළව තොරතුරු සපයා දීලා තියෙන්නේ. ඒකට මෙතනදී තියෙනවා අමාර කලිනුත් කිව්වා වගේ මෙතන අපේ චක්‍රලේඛයේ මාතෘකාව තියෙනවා. ඒක පිළිබඳ හැඳින්වීමක් තමයි යන්නේ. ඒ කියන්නේ මේ පිළිබඳව මීට කලින් චක්‍රලේඛ නිකුත් කරලා හෝ ඒ පිළිබඳව සඳහනක් මෙහි දැක්වෙන්නේ නැහැ. මේ ඔබට පැහැදිලි වෙනවා ඇති. කියන්නේ එතකොට මේ සම්බන්ධයෙන් නිකුත් කරලා තියෙන පළවෙනි චක්‍රලේඛය තමයි මේ ඔබට දිස්වන්නේ. මෙතන තියෙනවා උසස් පෙළ අපොස උසස් පෙළ සඳහා මේ තාක්ෂණ වේදය විෂය ධාරාව අඳුල්ලා දෙන්නේ න්‍යායික මෙන්ම ප්‍රායෝගික දැනුමින් පිරිපුන් අනාගත වැඩලෝකයට ඇතුළු වීමට නිපුණතාව සහිත පුද්ගලයෙකු පාසල තුලින් බිහි කිරීමේ පරමාර්ථය මුල් කරගෙන. නැත් බලන්න මේ දරුවන්ට මේගොල්ලෝ මේ තාක්ෂණ වේදේ විෂය ධාරාව අඳුන්ලා දීලා තියෙන්නේ න්‍යායික වගේම ප්‍රායෝගික දැනුම. ඒ කියන්නේ තියරි වගේම ප්‍රැක්ටිකල් දැනුමක් තියෙන ඒ වගේම අනාගත වැඩලෝකයේ නිපුණතාවලට ගැලපෙන පුද්ගලයෙක් පාසල් තුලින් බිහි කිරීම. අපි ප්‍රධාන වශයෙන් කරන්නේ තියරි පිළිබඳව විතරයි මූලික අවධානය යොමු කරන්නේ. එතකොට ඊට අමතරව ප්‍රැක්ටිකලුත් දෙන්න ඕනේ. නැතුව දරුවෙකුට වැඩලෝකයට ගිහිල්ලා වැඩ කරන්න අමාරුයි. දැන් එතකොට අපි කතා කළ ප්‍රශ්නයට අදාළව තියෙන මම ඇහුවේ මේ තාක්ෂණ වේදේ විෂය ධාරාව ආරම්භ කරන්න පාසල් තෝරාගත්තේ කොහොමද? ඒකට අදාළ වුණ නිර්ණායක මොනවද කියලා. එතකොට මේකට ප්‍රධාන නිර්ණායක තුනක් තමයි අදාළ වෙන්නේ. පළවෙනි එක තමයි සංවර්ධනය වන ද්විතීක පාසල් 18 අයත් පාසල් අතරින් පමණක් තෝරා ගනු ලැබූ පාසලක් වීම. ඒ කියන්නේ මහින්දෝදය අර දාර්ශනික විද්‍යාගාරات එක තමයි මේ 6 වසරෙන් ඉහළට. ඒ කියන්නේ ප්‍රාථමික අංශය අයින් කරලා ද්විතීක පාසල් සංකල්පයක් මේ කාලයේදී බිහි වුණා. එතකොට ප්‍රාථමික පාසල් හදලා ඒවා ළමා මිතුරු පාසල් විදියට කොටසක් සංවර්ධනය වුණා. 6න් ඉහළ කොටස් මේ ද්විතීක පාසල් සංකල්පය යටතේ සංවර්ධනය කළා. මේකෙදි මෙයාලගේ ප්‍රධාන අරමුණ උනේ එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට පාසුකම් තියෙන පාසලක් ලබා දෙන්න. නමුත් මේවා යම් යම් ගැටලු ඇති වෙලා තියෙනවා. සමහර මහින්දෝදේ ලැබ් තියෙන පාසල් එක ළඟ තියෙනවා. ඒ කියන්නේ සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට පාසල් කිහිපයක් තියෙනවා. සමහර ඒවට ඇත්තෙම නැති තරම්. සමහර ස්ථානවලදී මේ අතර දුර ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට මේ වගේ ගැටලු මේවා නිර්මාණය කරනකොට ඇති වෙලා තියෙනවා. එතකොට ප්‍රධානික වෙන්න ඕනේ මේ වගේ ද්විතීක පාසලක් වෙන්න ඕනේ. ඊට අමතරව ප්‍රාථමික පන්ති ඉවත් කළ පාසලක් අර මම කලින් කිව්වා වගේ ඒ පාසලේ තියෙන දැන් සමහර පාසල් 1 ඉඳලා 11 වසර වෙනකන් ක්‍රියාත්මක 1-13 වගේ ක්‍රියාත්මක වුණාට 6න් ඉඳලා ඒ පන්ති ටික තියලා ඉතුරු ටික ප්‍රාථමික ළමා මිතුරු පාසල් විදියට සංවර්ධනය වෙන පාසලකට අර ප්‍රාථමික අංශවල ඉන්න දරුවන්ව යොමු කළා. ඒ වගේ පාසල් තියෙනවා. සමහර ඒ වගේ ප්‍රාථමික අංශය වෙන් කරන්න පුළුවන් නම් පාසල භූමි දෙකකට කරලා ප්‍රාථමික පාසලක් විදිහට වෙනමම සංවර්ධනය කළා. එහා පාසල වෙනමම සංවර්ධනය කළා. එතකොට අනිත් කාරණාව තමයි තාක්ෂණික විද්‍යාගාරයක් අනුමත පාසලක් වෙන්න ඕනේ. එතකොට මේ කරුණු ටික තමයි මේ පාසල් තෝරා ගන්නකොට බලපු ප්‍රධාන නිර්ණායක වුණේ. මේ තාක්ෂණ විද්‍යාගාරයක් අනිවාර්යෙන් අවශ්‍ය වුණේ මේ දරුවන්ට අදාළ ප්‍රායෝගික පුහුණු ලබා දීමට අදාළව. එතකොට ඔයාලා දැකලා ඇති මේ තාක්ෂණ වේදේ විෂය ධාරාව තියෙනවා නම් මේ වන විට තාක්ෂණික පීඨය මහින්දෝදේ අර ලැබ් වල තියෙන ඕලෙවල් දරුවන්ටනේ. එතකොට තාක්ෂණික පීඨයේ එක තමයි මේ තාක්ෂණ වේදේ විෂය ධාරාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ සමහර
අඳුනා ගැනීමට අහනවා මහින්දෝදය මේ තාක්ෂණික අර ලැබ් ඒ දීප ලැබ් වල තියෙන තට්ටු දෙකේ බිල්ඩින් එකක් තාක්ෂණික පීඨයේ තියෙන තට්ටු තුනේ බිල්ඩින් එකක්. ඒකට ඔයාලට මේක අමාරු නම් අඳුනා ගන්න ලේසිම එක තමයි තට්ටු තුනේ ගොඩනැගිල්ලක් අර පීඨයත් එක්ක තියෙනවා නම් අනිවාර්යෙන් මේ පාසලේ මේ තාක්ෂණ වේදේ විෂය ධාරාව ක්‍රියාත්මක වෙනවා. වර්තමානයේ වෙන විට නම් හැබැයි මේ තත්ත්වයේ යම් තාක් දුරකට වෙනස් වෙලා තියෙනවා තාක්ෂණ පීඨයේ නැතත් දරුවන්ගේ අවශ්‍යතා අනුව සමහර පාසල් මේ විෂය ආරම්භ කරලා තියෙනවා. නමුත් ඒ විෂයට අදාළව ප්‍රායෝගික පුහුණු ලබා දීමේදී මේ හේතුවෙන් යම් ගැටලු මතුවලා තියෙනවා. ඒකට මෙතන තව කරුණු දක්වලා තියෙනවා. එතන තියෙනවා මේ ඔබේ අමතර දැනුමට එකතු කරන්න මේ කරුණු. එතකොට යම් පාසලක උසස් පෙළ තාක්ෂණ වේදේ විෂය ධාරාව ආරම්භ කරන්න නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යුහ කමිටුවේ අනුමැතිය ලබා ගන්න ඕනි කියලා දක්වලා තියෙනවා. ඒ වගේම තමයි පළාත් පාසල් වල නම් පළාත් ව්‍යුහ කමිටු. මේ අධ්‍යාපන අමාත්‍යාංශ ව්‍යුහ කමිටු අවශ්‍ය වෙන්නේ ජාතික පාසලකට. කියනවනේ පැහැදිලිවම ජාතික පාසල් සම්බන්ධ තීරණ ගන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පළාත් පාසල් වල තීරණ ගන්නේ පළාත් සභාවගෙන්. එතකොට ඊට අදාළව තමන්ගේ පාසලට අදාළව පළාත් පාලන ආයතනය ක්‍රියාත්මක වෙන තැනත් එක්ක තමයි මේ ව්‍යුහ කමිටුවේ අනුමැතිය තීරණය වෙන්නේ. එතකොට ඊට අදාළව නිර්ණායක තවත් දක්වලා තියෙනවා. ඊට පස්සේ ඊට අදාළ ඇමනුම් ඉල්ලුම් පත්‍රත් මේකෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ චක්‍රලේඛ ඔබට කියවන්න පුළුවන්. මෙතන දක්වලා තියෙනවා. මෙතන අපොස්ස උසස් පෙළ තාක්ෂණ වේදේ විෂය ධාරාව හැදෑරීමට නම් අවම ශිෂ්‍ය සංඛ්‍යාව 15ක් විය යුතුයි කියලා. මෙතන තියෙනවා 100ට ප්‍රායෝගික පරීක්ෂණ වලදී ලකුණු 125ක බර තැබීමක් මේ සඳහා ක්‍රියාත්මක වෙනවා කියලා. තාක්ෂණ විෂය ධාරාව ක්‍රියාත්මක කිරීමට ප්‍රථම අධ්‍යයනයේදී තෝරාගත් පාසල සඳහා බලපාන නිර්ණායක ගණන වෙන්නේ එතකොට 3යි. හරි. මේ ප්‍රශ්නටත් ඔබට පිළිතුර ලැබුණා. අවම ශිෂ්‍ය සංඛ්‍යාව වෙන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව 15යි. මේ දක්වා කරපු දේවල් පිළිබඳව ඔයාලට ගැටලු තියෙනවද? මේ වේගය වැඩි නම් ඒකත් කියන්න. මොකද තියෙන කාල සීමාවත් එක්ක තමයි මේ තොරතුරු කතා කරගෙන යන්නේ. ඔයාලට තව මේ සම්බන්ධයෙන් අමතර දැනුම තව මොන හරි අවශ්‍ය ගැටලු තියෙනවද? ඒකට දැන් උත්තර දෙන්න පුළුවන් ඒකට දැන් උත්තර දෙන්නම්. වැඩි විස්තර කියන්න ඕන ප්‍රශ්න තියෙනවා නම් මට ඊළඟ අපේ මේ සෙමිනාර් එකකදී ඒ ගැන කතා කරන්න පුළුවන්. මැඩම් කොහොමද අපි මේකට දිගටම සම්බන්ධ වෙනවා නම් විස්තර දැනගන්නේ? හරි මම මේකේ අන්තිමට කියන්නම්. මේ මගේ WhatsApp අංකෙත් මම දෙන්නම්. මේ මෙසේජ් කරන්න. ක්ලාස් එක ඉවර වෙනකොට ඒ අදාළ තොරතුරු මම දෙන්නම් ඔයාලට. මම මේ ලින්ක් එක ෂෙයා කළේ දැනට මේ මංගාව තියෙන මේ අයට විතරයි. ඒ කියන්නේ අඳුරන අයට විතරයි. ඒක ඔයාලා මේක හොඳ නම් අනිත් අයටත් මේ ෂෙයා කරන්න. මැඩම් thank you මැඩම්. හරි. දක්වා තියෙන මොන හරි ගැටලු තියෙනවද? මැඩම් අර මේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය කියන එක තමයි තාක්ෂණ වේදේ විෂය ධාරාවට යන්නේ එහෙමද? නෑ 13 වසරක අධ්‍යාපනය කියන්නේ වෙනමම කොටසක්. ඒක තාක්ෂණ මුලින්ම අඳුනලා දුන්නේ 13 මේ තාක්ෂණ වේදේ විෂය ධාරාව 13 වසරක අධ්‍යාපනය අඳුනලා දුන්නේ මේ මෑත කාලයේදී. එතකොට ඒක දෙකක්. මොකද 13 වසරක අධ්‍යාපනයේට අපි මේ යොමු කරලා තියෙන්නේ ගණිතය අසමත් වෙලා අපි කියන අපසුසස් පෙළ සුසුකා ලබන්න මූලික මේ සුසුකම් වෙන්නේ වැඩ 6යි සම්මාන 3යිනේ. එතකොට ගණිතය හා මව්බස ඇතුළුව. එතකොට දැන් අර ගණිතය අසමත් වුණත් දරුවන්ට අපි අර ඊළඟ අවස්ථා දෙකකදී අවුරුදු දෙකක් ඇතුළත ඒතකොට සම්පූර්ණ අවුරුදු 3ක් වෙනවා. අවුරුදු 3ක් ඇතුළතදී ගණිතය පාස් කරගෙන අපසුසස් පෙළ තමන් කැමති කර එකනේ. සුදුසුකම් සපුරලා තියෙන විෂය ධාරාවකින් යන්න පුළුවන්. එහෙම නැත්නම් 13 වසරක අධ්‍යාපනයට යොමු වෙලා තමන්ට අවශ්‍ය තමන් කැමති මේ වෘත්ති විෂය ධාරාවක් තෝරාගෙන මේ ඒ අංශයෙන් යොමු වෙන්නත් පුළුවන්. එතකොට ඒක විෂය ධාරාවන් දෙකක්. පැහැදිලිද? පැහැදිලි මැඩම් thank you. මැඩම් සමාවෙන්න මේ මම දන්න විදිහට මම අහලා තියෙන්නේ අධ්‍යාපන අරමුණු 9ක් කියලා. සමහර තැන්වල 8ක් කියලා තියෙනවා. එතකොට අර බස්නාහිර පළාතෙන් ගහලා තියෙන පාඩම් සැලසුම් පොත්වල 9ක් තියෙනවා.
අලුත් එකේ ඒකේ තියෙන්නේ 2017 සිට ක්‍රියාත්මකයි කියලා. ඒකයි මම මැඩම්ගෙන් ඇහුවේ. මේකේ තියෙන්නේ හරි 2016 වර්ෂයේ ඉඳලා ජාතික එතන අලුතෙන් අලුත් නිර්ණායකයක් ඉදිරිපත් වුණා. හරි. ඒක තමයි මම කතා කරන්නේ. මොකද සමහර දේවල් තොරතුරු පොඩි ඒවා අප්ඩේට් වෙන්න පුළුවන්. මේ ජාතික පොදු අරමුණු කලින් අපි අඳුරලා දීලා තිබුණේ 8යි 2016 වර්ෂයේ ඉඳලා ඔය අලුත් මේ දැන් අපේ යනවනේ ආය අලුතින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි සකස් කරගෙන යනවනේ. එතකොට ඒකත් එක්ක සංශෝධනයේ වෙච්ච එක තමයි ඕකේ තියෙන්නේ. හරි. ඒක මේව කළා සංශෝධනයේ වෙච්ච එක දාලා ජාතික පොදු අරමුණු ටිකත් එක්කම ඔයාලට එවන්නම්. මට මම අන්තිමට දෙන WhatsApp නම්බර් එකට ඔයාලගේ නම්බර්ස් එක දෙන්න. මම අද දවසේ කරපු තොරතුරු ටිකත් එක්කම ඔය ජාතික මේ පොදු අරමුණු ටිකත් ඔයාලට එකතු කරන්නම් ඕකට. මැඩම් සර්කියුලර් ටිකත් අපිට දෙනවද? දෙන්නම්. ඔව් ඔක්කොම ටික දෙනවා. මේකට අදාළව මම කතා කරන ශේෂ්ත්‍රයන් වලට අදාළවයි ඊට අමතරව මට දැන් මෙතනදී කවර් කරන්න බැරි අමතර දැනුමට උවමනා වෙන ටිකත් ඔක්කොම ඔයාලට මම එවනවා. හොඳයි මැඩම් thank you. හරි. ඊට අමතරව ඔයාලට තව අපේ මේ විදුසවිය කියලා YouTube channel එකකුත් තියෙනවා. ඒකේ link එකත් එවන්නම්. ඒකෙදි මේ චක්‍රලේඛ වලට අදාළවයි තව පාසල් පද්ධතියට අදාළව මේ වීඩියෝස් අපි කරලා තියෙනවා. ඒවයි IQ වලට අදාළව අර ගණන් හදාගෙන යන්න සරල දැනුම ඒ වීඩියෝස් වල තියෙනවා. ඒ වීඩියෝ මේ YouTube මේ link එකත් අපි එවන්නම්. ක්ලාස් එකනේ මේ සෙමිනාර් කරන්නම් අපි මේ විෂයට අදාළව විතරයි. මැඩම් ඔව්. එතකොට අර අපි 13 වසරක කඩන අධ්‍යාපනයේදී කියනවනේ එකකින් අන්තිමට දෙන්නේ උසස් වෘත්ති අධ්‍යාපන සහතිකය කියලා. ඔව්. එතකොට ඒක NPQ 4 කියන ලෙවල් එකට සමාන වෙනවද මැඩම්? නැත්නම් ඒක වෙනම සහතිකයක්ද? ඒක මිස් මෙහෙමයි. ඒ කියන්නේ NVQ මට්ටමට අදාළව අපිට NVQ සහතික පාසල් මට්ටමින් ලබා දෙන්න බෑ. ඒක නිසා ඒ හා සමානව අදාළ කියන්නේ මූලික සුසුකමක් විදිහට යන සහතිකයක් විතරයි මේ 13 වසරකකින් දෙන්නේ. දරුවන්ට අර එතනින් එහාට මම ඔය NVQ level 7ක් තියෙනවනේ. ඒ 7ත් එක්ක ගිහිල්ලා අර BTech උපාධිය නේ යුනිවර්සිටි එකකින් දෙන්නේ. එතකොට ඒ කියන්නේ ඒක ගැන වෙනමම කතා කරන්න. සම්පූර්ණ මම අද මේ ඒ කියන්නේ අර කෙටියෙන් ඔයාලට ප්‍රශ්න කොහොමද මේවා වෙන්නේ කියලා සරල අදහසක් තමයි මේකෙන් යන්නේ. ඕවා ගැන ගැඹුරට විස්තර කරන්න. මොකද චක්‍රලේඛ ටිකත් එක්කම පැහැදිලි හරි වෙනවා. මැඩම්. හරි. thank you මැඩම්. මොකද මේක දැන් මේක මේ ක්ලාස් වලට විතරක් නෙමෙයි මම මේකෙන් නම් බලාපොරොත්තු වෙන්නේ ඔයාලට සාමාන්‍ය ජීවිතයටත් එක්කම අදාළ කරගෙන දරුවෙකුට මඟ පෙන්වන්නත් අවශ්‍ය දැනුමත් එක්කම තමයි මෙතනින් යන්නේ. හැබැයි ඒ දැනුම අරගෙන ඔයාලට කියන්නේ ප්‍රශ්නයක් ආවම ඕන ප්‍රශ්නයකට ගලපලා උත්තරේ සකස් කරගන්න පුළුවන් වෙන විදියට. මැඩම් එතකොට 13 වසර අඛණ්ඩ අධ්‍යාපනයේ තාක්ෂණ විෂය ධාරාවේ දෙකේම අයට යන්න තියෙන්නේ අර මේ යුනිටෙක් විශ්වවිද්‍යාලය. නෑ 13 වසරක අධ්‍යාපනයෙන් යන්න පුළුවන් එක තමයි යුනිවෝටෙක් එක. වෘත්තීය වලට අදාළව තාක්ෂණ වේදේ විෂය ධාරාව යටතේ විශ්වවිද්‍යාලවල ඒකට අදාළ වෙනමම තාක්ෂණික පීඨයක් හඳුන්වලා දීලා තියෙනවා. දැන් මේ ජයවර්ධනපුර කැම්පස් එකේ වෙනමම තාක්ෂණික පීඨයක් තියෙනවා. ඒ වගේ විශ්වවිද්‍යාල තියෙනවා මේ තාක්ෂණික විෂය ධාරාව කරපු දරුවන්ට ඊට අදාළ උපාධිය සම්පූර්ණ කරගන්න. 13 වසරකයේදී අපි විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න සුදුසුකමක් මනින්නේ නැහැ. එතනදී මූලික අරමුණ වෙන්නේ දරුවන්ට වෘත්තියක් කරගෙන යාමට අවශ්‍ය මූලික පසුබිම සකස් කරලා දෙන එක. Tamanට උපාධියක් අවශ්‍ය නම් ඒ දරුවන්ට පුළුවන් යුනිවෝටෙක් විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා ඒ NVQ level සම්පූර්ණ කරගෙන කැමති නම් උපාධිය දක්වා යොමු වෙන්න. ඒකයි ওই දෙකේ වෙනස. ඒ කියන්නේ 13 වසරක ફોකස් කරලා තියෙන්නේ ගණිතය අසමත් වෙලා පාසල් පද්ධතියෙන් අර දරුවෝ ඉවත් වෙනවනේ. එතකොට එහෙම ඉවත් වෙන්නේ නැතුව ඒ දරුවන්ට වෘත්තීය පුහුණුවක් එක්ක රස්සාවකට යන්න පුළුවන් මේ දරුවෙක් විදිහට තමයි එළියට යන්න 13 වසරක අධ්‍යාපනය අඳුන්ලා දුන්නේ. තාක්ෂණ වේදේ විෂය හරි තාක්ෂණ වේදේ විෂය ධාරාව අඳුන්ලා දුන්නේ මේ අර A level වලට අර කලා විෂය වගේ දේවල් විෂය ධාරාවෙන් ගොඩක් ළමයි යොමු වෙලා රැකියා විරහිත තත්ත්වයටපත් වෙන එකවම කරලා රැකියාවල අර තුලනයක් ඇති කරන්න තමයි මේ තාක්ෂණ වේදේ විෂය ධාරාව අඳුන්ලා දුන්නේ. හරි මැඩම් thank you. හරි. තව ගැටලු මොනවා හරි තියෙනවද? මට පොඩි ගැටලුවක් තියෙනවා. ඔව්. මේ මැඩම් මට මේ අර ප්‍රතික අධ්‍යාපනය කියන එකටමද මේ තාක්ෂණික අධ්‍යාපනය කියන එකත් අයත් වෙන්නේ. ශ්‍රුතික අධ්‍යාපනය ඒකේ තියෙනවා අර විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියලා ඊට පස්සේ උසස් තාක්ෂණික අධ්‍යාපනයයි වෘත්තීය හා විශ්වවිද්‍යාල නොවන තෘතීක අධ්‍යාපනය කියලා.
මට කියන්නේ අපහැදිලි මොකද්ද කියන්නේ කියලා ටෙරිටරි এডুকেෂන් කියන්නේ. හරි. ත්‍ෘතීක අධ්‍යාපනය කියලා කියන්නේ මෙහිමයි. දැන් පාසල් ඒ කියන්නේ අපේ අධ්‍යාපන පද්ධතියේ කඩලා තියෙනවනේ. එතකොට ප්‍රාථමික අධ්‍යාපනය යනවා, ද්විතීක අධ්‍යාපනය යනවා, තෘතීක අධ්‍යාපනය කියලා තමයි කඩලා තියෙන්නේ. එතකොට ප්‍රාථමික අධ්‍යාපනය කියලා කියන්නේ අපි එතකොට 1-5 ශ්‍රේණි ටිකනේ ප්‍රාථමික අධ්‍යාපනය කියන්නේ. ද්විතීක අධ්‍යාපනයේට අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ 6 13 ශ්‍රේණි ටික. එතකොට තෘතීක අධ්‍යාපනය කියලා කියන්නේ 13 වසරෙන් පස්සේ. එතකොට වෘත්තීය අධ්‍යාපනයේ පැත්තට යොමු වෙන එක තමයි ඔය තෘතීක අධ්‍යාපනය කියලා කියන්නේ. එතකොට ඒකට තමයි අර අපි කලින් කතා කළ ජාතික අධ්‍යාපන සේවා කොමිෂන් සභාවෙන් අපි කියවනේ අපි අධ්‍යාපන අමාත්‍යාංශය විතරක් නෙවෙයි තවත් ආයතන සම්බන්ධ වෙනවා කියලා. එතනදී ඔයාලා දකින්නේ තිබුණා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල, ඊළඟට නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ අන්න එතකොට ඒ අය තමයි ඔය තෘතීක අධ්‍යාපනය සම්බන්ධ වෙන්නේ. හරි thank you. හරි. තවත් ගැටලු මොන හරි තියෙනවද දැනට කතා කළ දේවල් එක්ක? අනේ වෙනම කියන කැම්පස් එකේ නම මට ඇහෙන්නේ නෑ. යුනිවර්සිටි එකද? අකුරු මොනවද? UNI මම chat box එකට පුළුවන් නම් chat box එකට දාන්නම් ඒකේ නම type කරලා. හරි. මෙතනදී හරි. තව ගැටලු තියෙනවා නම් ඔයාලා ඉදිරිපත් කරන්න. මම මේ තව අපි අද දවසේ කතා කරන්න තව කොටසකට යොමු වෙනකන් ඔයාලගේ තියෙන ගැටලු ඉදිරිපත් කරන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරනකම්. මෙතනදී අපි කතා කරමු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ගැන ටිකක් කතා කරන්න කැමති. හරි. මෙතන මේ ලිස්ට් පේනවා ඇති යුනිවර්සිටි එක තියෙනවා University of Vocational Technology. විභාග දෙපාර්තමේන්තුව ගැන මේකෙනොත් අපිට මේ ළඟදී අපිට තිබුණා අධ්‍යාපන පරිපාලන සේවයේ දෙවන කාර්යක්ෂමතා කඩීම. එතකොට ඒකටත් අදාළව තිබුණ අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන වෙනමම ප්‍රශ්න පත්‍රයක්. එතකොට ඒ හා සම්බන්ධ එතකොට මේ පෙබරවාරි මාසෙ තමයි විභාගෙ තිබුණේ. එතකොට ඒකත් එක්කම සම්බන්ධ වෙච්ච කරුණුත් එක්ක තමයි මේ ඔයාලට මේ කරුණ කියාගෙන යන්නේ. එතකොට මේ මෑතකදී තියෙන ප්‍රවණතාවත් එක්ක තමයි මේ සාකච්ඡාව මේ යන්නේ. එතකොට විභාග දෙපාර්තමේන්තුවේ හරි මේ ටික සාමාන්‍ය දැනීමට එකතු කරන්නම්. ඔයාලා දන්නවා නම් කියන්න මේ විභාග දෙපාර්තමේන්තුවට විභාග පනවන්න අදාළ වෙන මේ බලය ලැබිලා තියෙන්නේ මොකක් හරි يعني මොන පදනමින්ද කියන එක දන්නවද? ඉතින් අපි කතා කරන්නේ අර ජාතික අධ්‍යාපන සේවා කමිෂන් සභාවට බලය ලැබිලා තියෙන්නේ 91 අංක 19 දරන පනතකින්. ඒ වගේ විභාග දෙපාර්තමේන්තුවටත් එහෙම පනතකින්ද තියෙන්නේ නැත්නම් විභාග පනවන්න අධ්‍යාපන අමාත්‍යාංශයටද මේක පිළිහිටවලා තියෙන්නේ? ඒක ගැන අවබෝධයක් තියෙනවද කාට හරි? පනතක් මගින් නේද මැඩම් නාංකය නම් මතක නැහැ. හරි පනතක් ගැන තමයි. මෙතන තියෙනවා 1900 ෂෙයා කරන්නයි. හරි මෙතන 1968 අංක 25 දරන පනත තමයි මේ විභාග දෙපාර්තමේන්තුවේ අදාළව විභාග පනවන්න බලය ලැබිලා දීලා තියෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනත මගින් පොදු අධ්‍යයන විභාග, ඒ කියන්නේ පාසල් විභාග ඇතුළුව කාර්මික අධ්‍යාපන ආයතන විභාග, රජයේ හෝ රජයෙන් ආධාර ලබා දෙන ආයතන සඳහා පවත්වන විභාග ඇතුළු සියලු ප්‍රසිද්ධ විභාග සංවිධානය කොට පැවැත්වීමේ බලය විභාග දෙපාර්තමේන්තුවට ලැබිලා තියෙනවා කියන එක. හරි නේද? ඊට අමතරව මෙතන විභාග දෙපාර්තමේන්තුව ගැන කෙටි හැඳින්වීමක් කරගෙන යන්නම්. මේ වයින් සමහර වෙලාවට ප්‍රශ්න අහනවා වර්ෂ ගැන එහෙම අහලා. මේකෙදි තියෙනවා කියන්නේ ලංකාවේ විභාග සම්බන්ධයෙන් කියන්නේ ලොකු ඉතිහාසයක් තියෙනවා. මුලින්ම ආරම්භ කළා තියෙන්නේ ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව කියන එක. ඒක ආරම්භ කළා තියෙන්නේ 1869 දී. වෙනතන 1869 දී ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව තමයි මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රධානියා විදිහට පත් කරලා තියෙන්නේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයෙක් තමයි එතන ප්‍රධානියා විදිහට ඉඳලා තියෙන්නේ. පසු කාලීන විභාග සඳහා විභාග අධිකාරීවරයෙක් පත් කරලා තියෙනවා. වර්තමානයේ වෙනකොට ඉන්නේ විභාග කොමසාරිස්වරයෙක්. ඒතර විභාග කොමසාරිස් ජෙනරාල් කෙනෙක් අධි ශ්‍රේණිය තනතුරකට ගියාම තමයි ජෙනරාල් කියන එක ඉන්නේ. අධ්‍යාපන පරිපාලන සේවයේ පළවෙනි පන්ති නිලධාරීන්ට තමයි
නිලධාරියෙකුට තමයි විභාග කොමසාරිස් කියන ධූරය හම්බ වෙන්නේ. එතකොට ඊට ඔබට අධිශේණියට ගියාම තමයි විභාග කොමසාරිස් ජෙනරාල් කියන තනතුර හිමි වෙන්නේ. එතකොට දැන් වර්තමානයේ විභාග දෙපාර්තමේන්තුවේ ඉන්නේ විභාග කොමසාරිස් ජෙනරාල් වරේ. එතකොට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ආරම්භ කළ තියෙන 1951. මෙන්න මේ වර්ෂය සමහර විභාගවලදී අහලා තියෙනවා. මොන වර්ෂයේද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ආරම්භ කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන සරලව තියෙනවා මේ ප්‍රථම ප්‍රසිද්ධ විභාගයේ පවත්වලා තියෙන්නේ 1862 දී. එතකොට රාජ්‍ය සේවයේ කනිෂ්ඨ සේවක තනතුරු වල පුරප්පාඩු සම්පූර්ණ කරන්න තමයි මේ තරඟ විභාගයේ පැවැත්වලා තියෙන්නේ. ඒ සඳහා පාලන කටයුතු පැවැත්වලා තියෙන්නේ 1834 දී පිහිටවපු මධ්‍යම පාඨශාලා කොමිසම වෙත. එතකොට 1834 පිහිටවපු මධ්‍යම පාඨශාලා කොමිසම මගින් තමයි 1862 දී විභාගයක් පවත්වලා තියෙන්නේ. එතකොට වර්ෂ 30 ගානකට ආසන්න කාලයකට පස්සේ තමයි මේ ආයතනය හරහා විභාගයක් පවත්වලා තියෙන්නේ. එතකොට පාසල් ශිෂ්‍යයින්ට පමණක් පෙනී සිටි ප්‍රසිද්ධ දේශීය විභාගයක් පවත්වලා තියෙන්නේ 1862 වර්ෂයේදී. මේවා අමතර දැනුමට එකතු වෙන කරුණු. ඊට පස්සේ මෙතන තව තියෙනවා අපිට ප්‍රථම වතාවට ලංකාවේ ලන්ඩන් අපොසොසස් පෙළ විභාගයක් පවත්වලා තියෙන්නේ 1952 වර්ෂයේදී. ඊළඟට රජයේ ගුරුවරුන් සඳහා එතකොට ගුරු අභ්‍යාස විද්‍යාලයක් පළමු වරට ආරම්භ කරලා තියෙන්නේ 1910 වර්ෂයේදී ඒ ඉංග්‍රීසි ගුරුවරුන්ට. ඊළඟට රජයේ මේක ගැන නම් අවධානය යොමු කරන්න මේ ගුරුවරු සම්බන්ධයෙන්. ඒ කියන්නේ බඳවා ගැනීමේ සේවා ව්‍යවස්ථා තියෙනවනේ. ඒව ගැනත් ඉදිරිපත් කරන්න සේවා ව්‍යවස්ථාවලට අදාළව අනිවාර්යෙන් ප්‍රශ්න එනවා. එතකොට අපට අධ්‍යාපනයට අදාළ සේවා තියෙනවා. එතකොට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු සේවය. එතකොට ඊට අමතරව දැන් අලුතෙන්ම ආපු එක තමයි ගුරු උපදේශක සේවාවක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ පහ ගැන ඔයාලා හොඳටම අවධානය යොමු කරන්න. එතකොට මේවට අදාළ පත්වීම් බලධාරීන් කවුද? ඊට පස්සේ මේවා විභාග තරඟ විභාග පවත්වන්නේ කොහොමද? ප්‍රශ්නයක් අපිට අහලා තිබුණා මේ විදුහල්පති සේවයට බඳවා ගැනීමේ විභාගයේ කුමක්ද කියන එක. එතකොට අර අපි නොහිතන උනාට කෙටි ප්‍රශ්න එනවා. එතකොට ගුරු අධ්‍යාපනඥ සේවයට අදාළව පත්වීම් බලධාරියා වෙන්නේ කවුද? එතකොට ඒ වගේ දේවල් හොයාගන්න වෙනවා. එතකොට මේ රජයේ ගුරුවරුන් බඳවා ගැනීමට ස්වය භාෂා ගුරු සහතික පත්‍ර විභාගය මුලින්ම පවත්වලා තියෙන්නේ 1878 දී. එතකොට 1952 දී මේ විභාග දෙපාර්තමේන්තුව ආරම්භ කළා තියෙනවා. එතකොට ආරම්භ කරපු ගමන් පවා දේශීය විභාග 8කුත් විදේශීය විභාග 27කුත් මේ පවත්වලා තියෙනවා. මෙතන මම ඔයාලගේ අමතර දැනීමට එකතු කරන්නම්. මෙතන විභාග දෙපාර්තමේන්තුවේ තියෙනවා branches. මෙතන මෙතන ක්‍රියාත්මක වෙන අංශ තමයි මේ තියෙන්නේ. මේවා අමතර දැනීමට මේවා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේවට අදාළ ආයතන වෙන්නේ. එතකොට පාසල් විභාග පවත්වන්න අදාළ ශාඛාවන් තියෙනවා. ඊට පස්සේ වෙනත් ආයතන වලින් පවත්වන විභාග තියෙනවා. ආයතනික විභාග දැන් මේ පරිපාලන සේවයට බඳව ගන්න ඒ වගේ රාජ්‍ය විභාග තියෙනවා. ඊට පස්සේ ඒ වගේම ඔය සීමා වගේ විභාගات විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වනවා. ඒ කියන්නේ පුද්ගලික ආයතන සම්බන්ධ වෙලා මේ අදාළ වෙන විභාග මේ විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වනවා. එතකොට ඒකට අදාළ කාර්යයන් කරන්න. ඊට පස්සේ විභාගවලදී සිදුවෙන වංචා සඳහා විමර්ශන ශාඛාවක් වෙනමම තියෙනවා. එතකොට අර ඔබගෙන් ඉල්ලන්නේ අර අනන්‍යතාවය තහවුරු කරගන්න බැරි වෙලාවට ඊට පස්සේ වෙනත් කෙනෙකු මේ වෙනුවෙන් විභාගයට පෙනී සිටින අවස්ථා ඒ වගේ දේවල් මේ විමර්ශන ශාඛාව හරහා තමයි විමර්ශනය කරන්නේ. ඒකට විභාග දෙපාර්තමේන්තුවට අදාළව ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට ඒ අදාළ ලියකියවිලි මුද්‍රණයට වෙනම මුද්‍රණාලයකුත් තියෙනවා. ඒකට විභාග දෙපාර්තමේන්තුව ගැන ඔබ දැනගන්න ඕනේ මූලිකම දේ තමයි විභාග දෙපාර්තමේන්තුව පිහිටුවලා තියෙන්නේ 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනත මගින්. එතකොට 1951 දී තමයි විභාග දෙපාර්තමේන්තුව පිහිටවලා තියෙන්නේ. එතකොට ජාතික විභාග පාසල් විභාග පවත්වන විභාග මොනවද කියන එක තමයි එතනදී සාමාන්‍යයෙන් ඔයාලා දැනගන්න ඕන දේවල් වෙන්නේ. ඊට පස්සේ අපි කතා කළා මානව හා භෞතික සම්පත් කළමනාකරණය ගැන. එතකොට පාසලේ මානව හා භෞතික සම්පත් කළමනාකරණයට අදාළව ඔයාලා දන්න දේවල් මොනවද දැනට ක්‍රියාත්මක වෙන්නේ?
චක්‍රලේඛ හරි මොනවා හරි දන්න කෙනෙක් ඉන්නවද? දැන් පාසලේ ඔයාලා මේ තොරතුරු ගන්නව නම් මානව සම්පත් වලට අදාළව තොරතුරු ගන්නව නම් මොන චක්‍රලේඛද පාවිච්චි කරන්නේ? භෞතික සම්පත් වලට අදාළව තියෙනවා නම් ඒවට අදාළව මොන චක්‍රලේඛද පාවිච්චි කරන්නේ? මේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්නවද? එනේ කාර්ය මණ්ඩලය සඳහා අලුතෙන් චක්‍රලේඛනයක් හඳුන්වලා දුන්නනේ මැඩම් නේද? ඔව් 2021 6 කියන චක්‍රලේඛය ගුරු සංඛ්‍යාව ගණනය කරන්න. ඒක හරි. ඊට අමතරව මේකෙදී අපි පොඩි මේකක් කියන්නම්. මෙතන අපිට එන්නේ මානව හා භෞතික සම්පත් කළමනාකරණයට අදාළව තමයි ඔබ දැනගෙන ඉන්න වෙන්නේ. මෙතන මේ ගැසට් එකේ තියෙන මානව හා භෞතික සම්පත් කළමනාකරණයට. එතකොට පාසලේ ඉන්න අධ්‍යයන සේවක මණ්ඩලය ගණනය කරගන්න තමයි ඒ චක්‍රලේඛයෙන් පුළුවන් වෙන්නේ. ඊට අමතරව අපි පාසලේ අඩුවෙන් භාවිතා කරන දෙයක් ගැන තමයි දැන් මම මේ අහන්නේ. ඔයාලට තොරතුරු එකතු එන්ට කරන්නේ මොකද දත්ත පද්ධති වලට එහෙම සම්බන්ධ වෙලා නැද්ද? නෙමිස් එහෙමද මැඩම්? අන්න හරි. නෙමිස් එකයි ඒ ගැන තමයි තියෙන්නේ මානව සම්පත් කළමනාකරණයට අදාළව. එතකොට ඒක ගැන තමයි ඔයාලා වැඩිදුරට මේකෙදි අධ්‍යයනය කරන්න ඕන වෙන්නේ. නෙමිස් එකයි කියන එකේ දෙක වචනක් ඔයාලා දැනගන්න ඕනේ. එමිස් එක කියලා කියන්නේ අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය තමයි එමිස් එකෙන් තියෙන්නේ. EMIS කියන තොරතුරු පද්ධතිය. අපි එමිස් එක ගැන කතා කරලා ඉදිරියට යමු. මම මේකට අදාළ චක්‍රලේඛයකට ඔබට පෙන්නන්නම්. හරි. දැන් ඔබට තිරේ දැක්වෙනවා අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය. එමිස් එක Educational Management Information System කියන එක තමයි මේ කෙටි කරලා එමිස් කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. මේක යටතේ අපි කතා කරනකොට පාසලකදී අපි තොරතුරු රැස් කරනවා. එතකොට මේ තොරතුරු රැස් කරනකොට ඒ තොරතුරු වර්ගීකරණය කරලා රැස් කරන එක තමයි මූලිකම බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒකට හේතුව තමයි අපි මේ යම් තොරතුරක් එකතු කරලා ගන්නේ ඒවා කොයි අවස්ථාවලදීද අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන දේත් එක්ක. ඒ කියන්නේ අපිට දැන් අපි කියවනේ කලාප කාර්යාලවලින් කොට්ටාසෙන් පළාතෙන් විවිධ ආයතන වලින් අපේ හැමතිස්සෙම තොරතුරු ඉල්ලනවා. ඒ කියන්නේ පාසලට තියෙන භෞතික අවශ්‍යතා මොනවද කියලා අහනවා. ඊට පස්සේ ශිෂ්‍ය සංඛ්‍යා කියලා මොනවද අහනවා. පහුගිය කාලේ ඔයාලට මතක ඇති මේ පාසල වරින් වර වහනවා. එතකොට පාසල විවෘත කරාට පස්සේ දෛනික ශිෂ්‍ය පැමිණීම් කීයද අහනවා. එතකොට කීයෙන් කී දෙනායිද අද ඇවිල්ලා තියෙන්නේ කියලා අහනවා. එතකොට දිනපතා මේ සංඛ්‍යා ලේඛන වෙනස් වීම වෙනවා. එතකොට අපි වාර්ෂිකව පාසල් සංගණනයකුත් කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි සංගණනය කරන්නේ. සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම ජුනි මාසයේ වෙනකොට ඊට පාසලේ අදාළව ඒ තියෙන මානව සම්පත් වලට අදාළව තොරතුරු මේ සංගණනය මගින් එකතු කරලා ගන්නවා. එතකොට ඒ තොරතුරු තමයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ වාර්ෂික සමාලෝචන වාර්තා හිමි ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරන්නේ. එතකොට ඒවත් වෙනස් වෙන්න පුළුවන්. මොකද බොහෝ විට ඒ කියන්නේ මේ සම්බන්ධ තොරතුරු ලබා දෙනකොට ගැටලුමත් වෙන්නේ ඒවට අදාළ චක්‍රලේඛයි උපදේශ පත්‍රිකාවල අපිට තියෙන අල්ප දැනුම හින්දා. ඒක නිසා මේවා හරියටම අධ්‍යයනය කරන්න අපි නොහිතන තැන් වලින් තමයි සමහර වෙලාවට අපිට මේ තරංග විභාගවලදී ප්‍රශ්න අහන්නේ. එතකොට මේ තොරතුරු වර්ගීකරණය කරනකොට අපි සාමාන්‍යයෙන් ගන්නවා අධ්‍යාපන සංවර්ධනයට අදාළ තොරතුරු. ඒ වගේම අධ්‍යාපන පරිපාලනයට අදාළ තොරතුරු. ඊට පස්සේ සාමාන්‍ය පරිපාලනයට අදාළ තොරතුරු අපි එකතු කරනවා. ඒ වගේම භෞතික සම්පත් පරිපාලනයට අදාළ තොරතුරු. එතකොට තොරතුරු වර්ගීකරණයකට මෙන්න මේ කොටස් 4 යටතේ අපිට හරි පහසුවක් වෙනවා. අධ්‍යාපන සංවර්ධනයට අදාළ තොරතුරු, අධ්‍යාපන පරිපාලනයට අදාළ තොරතුරු, ඒ වගේම සාමාන්‍ය පරිපාලනයට අදාළ තොරතුරු, භෞතික සම්පත් පරිපාලනයට අදාළ තොරතුරු. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ආයි කියන්න ඕන දේ ටික ඊට පස්සේ අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියක් සකස් කර ගන්නකොට අපි මූලික අවධානයක් දෙන්න ඕනේ මේ තොරතුරු වල ගුණාත්මක භාවය වැඩි කර ගන්න. එතකොට මේ ගුණාත්මක භාවය වැඩි කර ගන්න නම් අපිට මොනවද කරන්න පුළුවන්? ආයෙ කෙනෙක් කියලා කියනවා හරි. තොරතුරු මම ආයෙ නැවත කියන්නම් අර කලින් කියපු තොරතුරු වර්ගීකරණයක් පිළිබඳව තීරණය කරනකොට අපි සලකා බලන්න ඕනේ අධ්‍යාපන සංවර්ධනයට අදාළ තොරතුරු, ඒ වගේම අධ්‍යාපන පරිපාලනයට අදාළ තොරතුරු, සාමාන්‍ය පරිපාලනයට අදාළ තොරතුරු, ඒ වගේම භෞතික සම්පත් පරිපාලනයට අදාළ තොරතුරු.
එතකොට අධ්‍යාපනයට සම්බන්ධ අංශ දෙකක් එනවා අධ්‍යාපන සංවර්ධනයයි අධ්‍යාපන පරිපාලනයයි. ඒ වගේම සාමාන්‍ය පරිපාලනය අවසාන වශයෙන් භෞතික සම්පත් පරිපාලනයට අදාළ තොරතුරු. එතකොට මේ අපි එකතු කරන තොරතුරු වල ගුණාත්මක භාවය ඉහළ නංවන්න නම් ප්‍රධාන කරුණු 4ක් ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒව තමයි දත්ත හා තොරතුරු අපි මුලින්ම රැස් කරගන්න ඕනේ. තොරතුරු රැස් කිරීම එනවා. ඊට පස්සේ දත්ත හා තොරතුරු ගබඩා කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි දත්ත රැස් කරාට විතරක් වැඩක් නැහැ. ඒවා ගබඩා කරලා තියාගන්න ඕනේ. ඊළඟට මේ ගන්න තොරතුරු විශ්ලේෂණය කරන්නත් ඕනේ. අපි තොරතුරු රැස් කළ විතරක් වැඩක් නැහැ. ඒවා ආරක්ෂා කරන්න ඒවා ගබඩා කරන්න ඕන නියමිත විදිහට. ඒ වගේම ඒ ගත්ත තොරතුරු විශ්ලේෂණය කරලා ඒවා අපි අර්ථකථනය කරන්නත් දැනගෙන ඉන්න ඕනේ. අවසාන වශයෙන් දත්ත හා තොරතුරු නිකුත් කිරීමත් කරන්න ඕනේ. මෙතනදී හරි. මේ ස්ලයිඩ් මාරු චේන්ජ් වෙන්නේ. හරි නෑ මම තාම ස්ලයිඩ් ෂෝ එක ගියේ නෑ. ඔයාලට මේ තොරතුරු කළමනාකරණය කරන්න අදාළ මූලික තොරතුරු ටිකක් තමයි මේ දෙන්නේ. තාම ඉංග්‍රීසි එකට අපි ගියේ නැහැ. මේ හැඳින්වීම යන්නේ. එතකොට මේ අපි තොරතුරු රැස් කරන්නේ කාගේද? දත්ත හා තොරතුරු රැස් කරන්නේ කාගේද? එතකොට මේකට අදාළ වෙන්නේ තොරතුරු ප්‍රධාන වශයෙන් අපි පාසලකදී ගොනු කරන්න පුළුවන් අංශ 3ක් තියෙනවා. මේ අංශ 3 තමයි සිසු පාදක තොරතුරු රැස් කරන්න පුළුවන්. ඊළඟට ගුරු පාදක තොරතුරු අපිට ඕන වෙනවා. අවසානික තමයි පාසල් පාදක තොරතුරු. එතකොට මේ මානව හා භෞතික සම්පත් කළමනාකරණය කරන්න නම් අපි ඒකට අදාළ ගන්න තොරතුරු තමයි සිසු පාදක, ගුරු පාදක, ඒ වගේම පාසල් පාදක. මේ පාසල් පාදක තොරතුරු කියන එක තමයි භෞතික සම්පත් කළමනාකරණයට යොමු කරන්න පුළුවන් වෙන්නේ. සිසු ගුරු පාදක කියන තොරතුරු දෙක අපි ගණන් ගන්නේ මානව සම්පත් කළමනාකරණයට අදාළව. හරිද? එතකොට මේකට හොඳම උදාහරණයක් අපි දෙන්නම්. ඔයාලා මාසික පරීක්ෂණේ වගේව පාසලේ අපි පවත්වන විවිධ ඇගයීම් ක්‍රම. එතකොට විභාගයක් පවත්වලා ළමයින්ගේ ලකුණුත් ගන්නවා. ඒ ලකුණු එන්ටර් කරනවා අපි ලකුණු පොත්වලට. එතකොට එතනදි වෙන්නේ තොරතුරු රැස් කරනවා. ඒ වගේම ගබඩා කිරීමත් වෙනවා. ඊළඟට විශ්ලේෂණය කරන පැත්ත තමයි අපේ තියෙන කාල වේලාවත් එක්ක අපේ අතින් අවම විදිහට සිද්ධ වෙන්නේ. එතකොට ඒ විශ්ලේෂණය කිරීම තමයි අපි අර බලන්නේ දරුවන්ට ප්‍රතිපෝෂණය දෙන්න තමයි අපි මේ ඇනලයිස් කරන්නේ. දැන් මේකට තව හොඳ උදාහරණයක් තමයි ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වුනහම අපේ පාසල තියෙන්නේ කොයි මට්ටමේද? එතකොට කොට්ටාසේ පාසල් අතරින් කීවෙනි ස්ථානයේද? කලාපේ පාසල් අතරින් කීවෙනි ස්ථානයේද? ඒ වගේම ජාතික මට්ටමේ විභාග අතරින් කීවෙනි ස්ථානයේද කියන එක. එතකොට ජයවර්ධනපුර කලාපයේ මේ බස්නාහිර පළාතෙන් ප්‍රථම ස්ථානයේ පසුගිය වර්ෂ 3 ඇතුළත මේ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ වගේ දේවල් අපි ලබා ගන්න මේ අපි ගන්න තොරතුරු රැස් කරලා. එතකොට ඒකෙන් අපිට අවබෝධයක් ගන්න පුළුවන් අපි කොතනද ඉන්නේ කියන මට්ටම හඳුනා ගන්න. එතකොට මේකෙන් අපි දැන් බලන්න තොරතුරු පද්ධති භාවිතා කරලා අපිට කරන්න පුළුවන් දේවල් තමයි ඒක. එතකොට අපි තත්ත්වයේ පහළ බැහැලා නම්. එතකොට අපි කියමු අපි මේ ලංකාවෙන් පළවෙනිය වෙන කලාපයකදී අපේ පාසලේ ඉන්නේ අපේ කොට්ටාසේ අවසාන මට්ටමේදී නම් අපි ඒකට එනම් ප්‍රතිපෝෂණ වැඩසටහන් කරන්න ඕන. අන්න ඒ වගේ ඒවට තමයි මේ විශ්ලේෂණය කිරීමක් අවශ්‍ය වෙන්නේ. එතකොට මේ තොරතුරු නිකුත් කරන්නේ දැන් එතකොට ඕවා අපි පාසලේ හදා ගන්න ලකුණු විශේෂණ කොට්ටාසෙන් ඉල්ලනවා, කලාපෙන් ඉල්ලනවා. ඒ වගේම අධ්‍යාපන සම්බන්ධ නැති බාහිර ආයතන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වගේ පාසල් වල තියෙන තොරතුරු ඉල්ලනවා. සම්පත් පැතිකඩ කියලා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් සෑම වර්ෂයකදීම පාසල් වල තියෙන තොරතුරු පිළිබඳ ගණනය කිරීමක් කරනවා. එතකොට ඒකෙදි පාසලේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව කීයද, ගුරු සංඛ්‍යාව කීයද, එතකොට විෂයන් අනුව කොහොමද ඒවා කැඩෙන්නේ, පාසලේ තියෙන ගොඩනැගිලි මොනවද, එතකොට ඒවා තට්ටු 2ද 3ද, එතකොට ඒවට උමනා සම්පත් තියෙනවද, ඒ වගේ තොරතුරු මේගොල්ලෝ ඉල්ලනවා. එතකොට ඒ අදාළ ආයතන වලට නිවැරදි තොරතුරු අපිට දෙන්න පුළුවන් වෙන්නේ මේ ආකාරයට තොරතුරු රැස් කරලා, ගබඩා කරලා, විශ්ලේෂණය කරලා තිබුණොත් විතරයි මේ නිකුත් කිරීම කියන කොටස අපිට කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ පාසලේ තියෙන තොරතුරු රැස් කරනකොට අපිට භාවිතා කරන්න පුළුවන් උපපද්ධති තියෙනවා. එතකොට මේ උපපද්ධති 8කට අපි කඩාගෙන තියෙනවා මේ තොරතුරු රැස් කරන දේ. එතකොට මෙතනදී කෙටියෙන් කියාගෙන යන්නම් මේ ශේෂ්ත්‍ර 8 විතරක්.
ඉස්සරහදී මේක ගැන මේ විස්තර කරන්නම් ඔයාලට. පළවෙනි උපපද්ධතිය තමයි පාසල් වාර්තා සහ ලේඛන උපපද්ධතිය. පාසල් වාර්තා සහ ලේඛන උපපද්ධතිය. ළඟට දෙවෙනි එක තමයි ආයතනික තොරතුරු උපපද්ධතිය. ආයතනික තොරතුරු ගැන තමයි අපි ඊළඟට රැස් කරන්නේ. ළඟට තුන්වෙනි එක තමයි ශිෂ්‍ය පන්ති තොරතුරු පිළිබඳව. ශිෂ්‍ය පන්ති තොරතුරු පිළිබඳව. හතරවෙනි එක විෂය මාලා පිළිබඳව. විෂය මාලා තොරතුරු උපපද්ධතිය. පස්වෙනි එක විෂය සමගාමී කටයුතු. හයවෙනි එක කාර්ය මණ්ඩල තොරතුරු. හත්වෙනි එක භෞතික පහසුකම් පිළිබඳ තොරතුරු උපපද්ධතිය. අවසාන උපපද්ධතිය තමයි 8 වෙනි එක මූල්‍ය තොරතුරු උපපද්ධතිය. මූල්‍ය තොරතුරු උපපද්ධතිය. මේ එක් පද්ධතිය ගැන එකතු කරන්න ඕනේ තොරතුරු පිළිබඳව ඉස්සරහදී වෙනම ප්‍රසන්ටේෂන් එකක් එක්ක මම කතා කරන්නම්. දැන් අපි කතා කරන්න යන්නේ මේ අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය කියන එක. කියන්නේ එමිස් එක. එතකොට මේ එමිස් කියන්නේ මොකක්ද? එමිස් කියලා කියන්නේ අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය තමයි අපි කියවනේ එමිස් කියලා හඳුන්වන්නේ ඒක. එතකොට ඒකෙදි කරන්නේ මේ තොරතුරු එකතු කරනවා. ඒ කියන්නේ ඕගනයිස් ගෲප්. ඒ කියන්නේ සංවිධානාත්මක සමූහයක තොරතුරු දත්ත හා සේවා. එතකොට මේවට අදාළ තොරතුරු තමයි අපි එකතු කරන්නේ. එතකොට ඒව එකතු කරනවා අර මම කලින් කිව්ව විදිහට දත්ත රැස් කරනවා, ගබඩා කරනවා, විශ්ලේෂණය කරනවා, ඒ වගේම අනිකුත් ආයතන වලට බෙදා හරිනවා. මෙතන තියෙන collect, stores, process, analysis and disseminate information for educational planning and management. කියන්නේ මෙන්න මෙතනදී කියනවා අපිට මේ තොරතුරු අවශ්‍ය වෙන්නේ මොකටද? අධ්‍යාපන සැලසුම් කරණයට හා කළමනාකරණයට. එතකොට මේ මානව හා භෞතික සම්පත් කළමනාකරණයෙන් බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනික සැලසුම් කරණය හා කළමනාකරණය. එතකොට අපි පාසල් වල හදනවනේ වාර්ෂික සැලසුම්, ඒ වගේම පස්ත අවුරුදු සැලසුම්, ඒ වගේ දේවල් වලටත් අපි මේ තොරතුරු තමයි පදනම් කරගන්නේ. ඒකෙදි තියෙනවා ශිෂ්‍ය ගණන තොරතුරු දෙන්න තියෙනවා. ඒ කියන්නේ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙලාද? එහෙම නැත්නම් අඩු වීමක් තියෙනවද? ඒ වගේම ප්‍රතිඵල විශ්ලේෂණ දානවා. එතකොට පාසලේ තියෙන ප්‍රතිඵලවල අපි ජාතික මට්ටමින් කොයි ස්ථානයේද ඉන්නේ? ප්‍රතිඵලවල වර්ධනයක් තියෙනවද නැත්නම් බැස්මක්ද තියෙන්නේ? එතකොට ප්‍රතිඵලවල නැග්මක් තියෙනවා නම් මේ විෂය මට්ටමින් අරගෙන බලන්න පුළුවන් කොයි වගේ දේවල් වලද නැග්ම තියෙන්නේ නැත්නම් බැස්මක් තියෙනවා නම් ඒකට අදාළ ඒවා. ඒ වගේ තොරතුරු තමයි මේ වගේ පද්ධතියක් හරහා අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. සමාවෙන්න මට අතට 8 වෙනි එක කියනවාද? හරි. මූල්‍ය තොරතුරු පද්ධතිය. එතකොට මෙතන තියෙනවා අපිට මොකටද මේ එමිස් කියන තොරතුරු පද්ධතිය උවමනා වෙන්නේ. එතකොට ඒක උවමනා වෙන්නේ අර අපි කතා කරේ අධ්‍යාපන සැලසුම් කරණයට හා අධ්‍යාපන කළමනාකරණයට අදාළ තීරණ ගන්න. එතන decision making for educational management. අධ්‍යාපන කළමනාකරණයට අදාළ තීරණ ගන්න. ඒ වගේම අධ්‍යාපන සැලසුම් කරණයට අදාළ තීරණ ගන්න. මෙන්න මේ දෙකට තමයි අපිට මේ අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය අවශ්‍ය වෙන්නේ. එතකොට මේකෙදි තියෙනවා අපිට මේ දැන් අර කතා කරගත්ත දේවල් වලට අදාළ ඒවා තමයි මේ තොරතුරු හා දත්ත රැස් කරන කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඒවා ගබඩා කරනවා, ඊළඟ විශ්ලේෂණය කරනවා, අනිත් අයට බෙදා හරිනවා, ඕ මාරු කරගන්නවා. ඒවා තමයි මේ තොරතුරු කළමනාකරුවෙක්ගේ ඒ කියන්නේ භූමිකාව වෙන්නේ. කියන්නේ අපි මෙතන කතා කරලා තොරතුරු රැස් කරන එක ගැන පිළිබඳව. අපි දැන් කතා කරගත්තේ අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය පිළිබඳව ඒක සංයුතිය. එතකොට මෙතන දක්වලා තියෙනවා මේ කරුණු 8ක් ඔස්සේ තමයි මේක යන්නේ. එතකොට මෙතනදී අපි මුලින්ම අඳුනා ගන්න වෙනවා මේකේ අවශ්‍යතාවය. ඊට පස්සේ ඒකට අදාළ දත්ත ගැන. ඊළඟට ඒක තොරතුරු හසුරුවන ආකාරය පිළිබඳව. මේවා නම් මේ අමතර දැනුමටයි ඔයාලට කියන්නේ. එතකොට ඒවා ගබඩා කරන ආකාරය, ඒ වගේ දේවල් තමයි මේ මෙතන දක්වලා තියෙන්නේ. මේක ගැන ලොකුවට අවශ්‍යතාවයක් නැහැ. මේ කියන්නේ කොහොමද තොරතුරු පද්ධතියක් සංයුතිය තමයි මේ තියෙන්නේ. එතකොට අපි තොරතුරු කළමනාකරණ ක්‍රියාවලිය. එතකොට මේක ගැන තමයි අපි අර කතා කළේ. තොරතුරු රැස් කරනවා,
ගබඩා කරනවා, විශ්ලේෂණය කරනවා, අවශ්‍ය අවස්ථාවලදී ඒවා නිකුත් කරනවා. ඒකට තමයි තොරතුරු කළමනාකරන ක්‍රියාවලියේ ප්‍රොසෙස් වෙන්නේ. පැහැදිලි නේද? ඊට පස්සේ අපි මේ ගත්ත තොරතුරු කළමනාකරණය කරගන්නකොට මේ අදාළ වෙන දේවල් තමයි මේ තියෙන්නේ. එතකොට දත්ත මේක ගැන ලොකුවට අපි ගැඹුරුයි ඉගෙන ගන්න උවමනාවක් නැහැ. ඒ කියන්නේ අර දත්ත අදාළ අංශවලට දෙනකොට කොහොමද ඒව කළමනාකරණය කරගන්නේ? මේකට අදාළ ටර්ම්ස් තමයි තියෙන්නේ. මේක ගැන ලොකුවට උවමනා වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි අධ්‍යාපන පද්ධතියකින් මේ වගේ දේවල් කියන්නේ තොරතුරු නිෂ්පාදනයක් නේ කරන්නේ. එතකොට ඒ අපි ගන්න තොරතුරු කොහොමද වර්ගීකරණය කරන්නේ? කියන්නේ ප්‍රවේශ තොරතුරු, යෙදවුම් තොරතුරු, ක්‍රියාවලි තොරතුරු, නිමැවුම්, නිපැයුම්, බලපෑම්. ඒ කියන්නේ දැන් අපි තොරතුරු රැස් කරනවානේ පාසල් පද්ධතියේ තියෙන ඒවා. එතකොට උදාහරණයක් විදිහට කියන්නම්. මෙතන අවුට්පුට් එකක් විදිහට අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ජාතික විභාග අවසානයේදී ජාතික විභාගවලදී අපිට එන තොරතුරු. ඒ කියන්නේ අපේ පාසලේ කොච්චරක් දරුවෝ පාස් වෙලා තියෙනවද? එතකොට ඒවට අදාළ තොරතුරු තමයි මෙතන මේ නිමැවුම් තොරතුරු කියලා ඉන්නේ. මේ උදාහරණයක්. එතකොට මේ වගේ තොරතුරු නිෂ්පාදනය වෙන ඒවා අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට දැන් අපි දත්ත රැස් කරනවානේ. ඒ රැස් කරනකොට මේ තොරතුරු රැස් කරලා තියෙන්නේ ප්‍රවේශ තොරතුරක් විදිහටද, යෙදවුම් තොරතුරක් විදිහටද, එහෙම නැත්නම් ක්‍රියාවලියක් විදිහටද, නිමැවුමක්ද, නිපැවුමක්ද, බලපෑම් තොරතුරක් විදිහටද කියලා අපි වර්ගීකරණයක් කරගන්නවා නම් අපිට අවුට්පුට් එක දෙනකොට හරි ලේසි මේ මොන තොරතුරුද අපි මේ රැස් කරලා තියෙන්නේ කියන එක ගන්න. ඊළඟට මෙතන මම ඔයාලට දක්වලා තියෙනවා මෙන්න මේ ටික ගන්න. මෙතන පාසලක් අනාවරණය කරගන්නකොට මේ තොරතුරු අපි කියමු පාසල් අධීක්ෂණයේදීත් අපිට මේ තොරතුරු ඕන වෙනවා. එතකොට අපි පාසල මොන මට්ටමේද තියෙන්නේ? තව සංවර්ධනය වෙන්න ඕන ශේෂ්ත්‍ර මොනවද? ඒ වගේ දේවල් අඳුනා ගන්න තමයි මෙන්න මේ ටිකට අපිට මෙන්න මේක නම් ඔයාලා ලියා ගන්න පාසල අනාවරණය කර ගැනීමේදී තොරතුරු වර්ග කරගන්න පුළුවන් ශේෂ්ත්‍ර. එතකොට සාමාන්‍ය කළමනාකරණයට අදාළ තොරතුරු ඕන වෙනවා. භෞතික හා මානව සම්පත් කළමනාකරණය. මෙන්න මේක ගැන තමයි අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ. ඊට අමතරව විධිමත් විෂය මාලා කළමනාකරණය, විෂය සමගාමී විෂය මාලා කළමනාකරණය, ශිෂ්‍ය සුද්ධ සාධනය, ශිෂ්‍ය සාධනය, පාසල හා ප්‍රජා සම්බන්ධතා, දැනුම පදනම් කරගත් සමාජයක් සඳහා ශිෂ්‍ය සංවර්ධනය. එතකොට මේවට අදාළ තොරතුරු ටික අපි ගාව තියෙනවා නම් තමයි අපේ පාසල සංවර්ධනය වෙලාද තියෙන, තා සංවර්ධනය වෙන්න ඕන ශේත්‍ර මොනවද කියන තොරතුරු අපට අනාවරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට ලියා ගන්න වෙලාව දෙන්නම්. හරිනේ වෙලාව ඇති කියලා හිතනවා. පාසලක් අනාවරණය කරගන්න අපි මේ එකතු කරගත්ත තොරතුරු වර්ගීකරණය කරන්න පුළුවන් ශේත්‍ර තමයි මේ තියෙන්නේ. ශේත්‍ර 8ක් තියෙනවා. මේ 8 ඔයාලා දැකලා ඇති. මේ 8න් බොහෝ කරුණු තියෙනවා. අපේ මේ පාසල් පාදක අපේ පාසල් කතරම් ගුණාත්මකද කියන පොතේ. නිර්ණායක අපේ තේමා 8ක් තියෙනවානේ. තේමා 8 යටතට ගැන ඒවා තමයි මෙතන මේ වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒකට අපි පාසලක් අනාවරණය කරගන්න නම් මේ යටතේ තමයි තොරතුරු රැස් කරන්න ඕන වෙන්නේ. ඊට පස්සේ මේ අධ්‍යාපන දර්ශක භාවිතා වෙන ශේෂ්ත්‍ර. අපි කලින් කතා කළානේ මේ මිස් එක භාවිතා කරන්න පුළුවන් අධ්‍යාපන කළමනාකරණයට ඒ වගේම අධ්‍යාපන සැලසුම් කරණයට කියලා ඒවයි තීරණ ගන්න. එතකොට මේ තීරණ ගැනීමට අදාළව සැලසුම් කරණයේදී තීරණ ගන්න අපිට මේ තොරතුරු අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ තොරතුරු රැස් කිරීමේ මූලික අරමුණ තමයි අපිට ඉලක්ක පිහිටුවා ගන්න. අර පාසල් වලට දැක්මක් අපි දෙන්නේ ඒකට තමයි. එතකොට දැක්මක් කියන්නේ සාමාන්‍යයෙන් අපි අවුරුදු 5කට හෝ 10කට හෝ අපි මොකක් හරි ඉලක්කයකට පාසල ගේනවා කියන එකට. අපි කිව්වොත් එහෙම අපේ පාසලේ සාක්ෂරතා ගැටලු තියෙනවා කියලා. එතකොට මේ සාක්ෂරතාවය නැති කරගන්නම් අපි කියමු සාක්ෂරතාවයේ මූලික වශයෙන් මකුරු ගන්නන්නේ අපි ප්‍රාථමික පන්තිවල. එතකොට එක වසරට එන දරුවෙකුට 6 ද්විතීක අධ්‍යාපන ලබන්න අවුරුදු 5ක කාලයක් තමයි අපි ප්‍රයිමරි ප්‍රාථමික අංශයේදී ඉගෙනීම ලබන්නේ. එතකොට අවම වශයෙන් එතකොට ප්‍රාථමික අංශයේ තියෙන අධ්‍යාපන දේවල් සම්පූර්ණ කරන්න ඒ දරුවට අවුරුදු 5ක් ගත වෙනවා. ඒකට අවුරුදු 5කින් පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ සාක්ෂරතාවයක්. එතකොට 6න් ඉහළට අපි යන්නේ තරඟකාරී විභාග අරමුණු කරගෙනමනේ.
එතකොට ජාතික විභාග වලට ප්‍රතිඵලයක් දෙන්න දරුවෙක් යවන්න පුළුවන් මේ අවුරුදු 5 හරියටම අපිට මේ සාක්ෂරතා ගැටල තියෙනවා මගේ ඇරියොත් තමයි. එතකොට අපිට කියන්න පුළුවන් අවම වශයෙන් අවුරුදු 5ක කාලයක් යනවා සාක්ෂරතාවය සම්පූර්ණ කරන්න නම්. එතකොට ඒ ඉලක්කය අපිට ගන්න පුළුවන් සාක්ෂරතාවයේ සියලුම දරුවන්ට සාක්ෂරතාවය ලබා දීම වගේ එකක් අපේ දැක්ම නම් එතකොට අපිට ඒ අරමුණ ඉෂ්ට කරගන්න අවුරුදු 5ක් යනවා. එතකොට ඒ වගේ දෙයක් තමයි මේ තියෙන නිශ්චිත කාලයක් තුළ ළඟා කර ගැනීම දිශානතිය දැක්වීමට. මෙහෙම ඉලක්කයක් නැත්නම් අපිට ඒ අරමුණට යන්න බැරි වෙනවා. උදාහරණයක් ගන්න දැන් ඔයාලටත් පුළුවන් මේ අධ්‍යාපන පරිපාලන සේවා විභාගයේදී මම ඉහළම ප්‍රතිඵලයක් ගන්නවා කියලා. එතකොට මේ මොකද දැන් ඔයාලට තියෙන සීමිත තරඟ විභාගය යටතේ Tamanට අදාළ විශේෂ ශේෂ්ත්‍රවලට තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය සේවක සංඛ්‍යා ගණයට ඉල්ලුම් කරන්න පුළුවන්. එතකොට සාමාන්‍ය සේවක සංඛ්‍යාව තමයි මේ ඉහළම ලකුණු ලබා ගන්න අයට යන්න පුළුවන්. එතකොට දැන් මම විවෘත තරඟ විභාගයෙන් ගිය නිසා මම ඉන්නේ එතකොට සාමාන්‍ය මේ සේවක සංඛ්‍යාව යටතේ. එතනදී තියෙන වාසිය තමයි අධ්‍යාපන සේවයේ තියෙන ඕනෑම තනතුරකට ඉල්ලීමේ හැකියාව අපිට තියෙනවා. එතකොට සාමාන්‍ය සේවක සංඛ්‍යාවට තමයි වර ප්‍රධාන ආයතනවල තනතුරු බොහොමයක හිමිකම තියෙන්නේ. එතකොට අපි විෂයක් තෝරාගෙන ගියොත් විෂය අධ්‍යක්ෂකවරයෙකු විදිහට තමයි අපිට වැඩ කරන්න තියෙන්නේ. එතකොට තියෙන පුරප්පාඩු වලට ඉල්ලීමේ හැකියාව සීමිත වෙනවා. ඒකට ඒ වගේ ගැටලු තියෙනවා. එතකොට තමන් ඉලක්කයක් තියාගෙන වැඩ කරන්න අනිවාර්යයෙන් සාමාන්‍යක සේවා සංඛ්‍යාවට මම කොහොම හරි ඇතුළත් වෙන්න ලකුණු ලබා ගන්නවා කියලා. එතකොට මගේ විභාගෙ ලියනකොට තිබිච්ච ටාගට් එක තමයි ලංකාවේ මුල් 10 ඇතුළත මේ ඇතුළට එනවා කියන එක. ඊට පස්සේ අපි මේ එකතු කරගන්න තොරතුරු වලින් පස්සේ නිශ්චිත කාලයක් දක්වන්න ඕනේ. ඊළඟට ඒවා අර සාධාරණීකරණය කරන්න. ඒවටත් අපිට හැකියාව තියෙනෝනේ අපි එකතු කරගත්ත තොරතුරු වල. ඊට පස්සේ අවසාන වශයෙන් තමයි මේ සම්පත් බෙදා හරින්න මේ තොරතුරු අපිට නිර්ණායකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ භෞතික හා මානව සම්පත් කළමනාකරණය අපිට පාසලකට වැදගත් වෙන්නේ මෙන්න මේ අන්තිම කරුණ තමයි අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. එතකොට අර මිස් කෙනෙක් වගේ පාසලක ඉන්න අධ්‍යයන කාර්ය මණ්ඩලය ගණනය කරන්නේ අපි 2001 චක්‍රලේඛයත් එක්ක ඒක ගණනය කරන්න මූලික හේතුව තමයි පාසල් වල මේ ගුරු තුලනය ඇති කරන්න. මොකද ඒකෙන් අනුව සමහර පාසල් වල ගුරු බවතුන් අතිරික්ත විදිහට ඉන්නවා. සමහර පාසල් වල ගුරු හිඟයක් තියෙනවා. එතකොට දැන් කලාප කොට්ටාස මට්ටමින් ගත්තට පස්සේ මේ හිඟය අවම කරලා තුලනයක් ඇති කරන්න තමයි මේ තොරතුරු අපිට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි පාසල් වලට ලබා දෙන ප්‍රතිපාදන එනවා, ඊට පස්සේ ද්‍රව්‍ය ආධාර එනවා. එතකොට මේ වගේ දේවල් බෙදා හරින්නත් මෙන්න මේ තොරතුරු අපිට අවශ්‍ය වෙනවා. එතකොට මෙතන මේ භාවිතා වෙන ශේෂ්ත්‍ර වෙන්නේ මෙන්න මේ අංශ 4 යටතේ තමයි. එතකොට අපිට පාසලක තොරතුරු එකතු කරගන්න, දත්ත රැස් කරන්න ගන්න පුළුවන් ක්‍රම ශිල්ප කිහිපයක් තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. කියන සාකච්ඡා මාර්ගයෙන් අධ්‍යයන ක්‍රම වේදයන් ඔස්සේ ඒ වගේම රිසර්ච් කරන්න පුළුවන්. ගුරුවරුන්ට ගුරු කාර්ය සාධන දර්ශකයක් ගැන අපි තියෙනවනේ මේ ඉන්ක්‍රිමන්ට් එකක් ගන්න අනිවාර්යෙන්. එතකොට ඒ වයිදී අපි අහනවා Taman තෝරාගත්ත ශේෂ්ත්‍රයක්. එතකොට ක්‍රියාමූලික පරීක්ෂණ බොහොමයක් පාසල් වල ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට ඒක තමයි මේ තියෙන්නේ. එතකොට ඒකට අදාළ තොරතුරු රැස් කරගන්න ප්‍රශ්නාවලි නිරීක්ෂණ ඊපස්සේ සමීක්ෂණ කරන්න පුළුවන්. මේ වගේ දේවල් එක තමයි අපිට පාසලේ තොරතුරු රැස් කරගන්න පුළුවන් වෙන්නේ. මේ ගන්න තොරතුරු වල අපි සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ කරුණු පිළිබඳව. ඒ කියන්නේ ගන්න තොරතුරු හරිද? හරිම තොරතුරු අපි අරගෙන තියෙනවද? එතකොට ඒ ගත්ත තොරතුරු අපිට කාලෝචිතව වැදගත් වෙනවද? අන්න මම ඔයාලට කිව්වේ දැන් අපේ අධ්‍යාපන පනත තියෙන 1931 නේ. මේ 31 අධ්‍යාපන ආඥාපනතේ තියෙන්නේ. එතකොට ඒකෙදි තියෙන ඒවා වර්තමානයේට වැදගත් වෙන්නේ නැහැ. එතකොට කාලෝචිත වෙන්න ඕනේ. කාලෝචිතව වෙනස් වෙන්න ඕනේ. එතන මම කියන හරියටම අධ්‍යාපන ආඥාපනතේ අංකය ඔයාලට 1939 අංක 31 දරන අධ්‍යාපන ආඥා පනත තමයි භාවිතා වෙන්නේ. හරි. ඊට පස්සේ අපි මේ එකතු කරගන්න තොරතුරු වල නිවැරදි බව, ඒ වගේම කාලෝචිත බව, ඊට පස්සේ මේ ගන්න තොරතුරු වලින් අපිට නිවැරදි தත්ත්වයක් අර්ථකථනය කරන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ බව. අපි කියමු මේ පන්තියේ ළමයින්ට අපි මේ ඇගීමක් තියෙනවා. එතකොට පන්තියේ ළමයි 40ක් ඉන්නවා. ඒ වුණාට අපි ගාව ලකුණු තියෙන්නේ පන්තියේ ළමයි 20ක විතරයි.
එතකොට ඒ 20දී තොරතුරු මේ විතරක් අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සම්පූර්ණ මේ පන්තියේ ඒ විෂයට අදාළව ළමයි ගැන අර්ථකථනයක් කරන්න ඕන. ඒ කියන්නේ ඒ වගේ අසම්පූර්ණ තොරතුරු ගන්න බෑ. සම්පූර්ණ තොරතුරු අපි අරගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ තමයි අදාළ බව. ඒ කියන්නේ අපි මේ ගන්න තොරතුරු වැදගත් වෙනවද? ඒවා ඒ තොරතුරු ඒකට අදාළ වෙන්නේ නැත්තම් මේ ඒවා අරගෙන වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා තොරතුරු වල හරියටම මේ ලක්ෂණ අඳුනාගෙන තමයි අපි තොරතුරු රැස් කිරීම කරන්න ඕන වෙන්නේ. අපේ දැනට භාවිතා වෙන්නේ 1939 අංක 31 දරන අධ්‍යාපන ආඥා පනත. එතකොට දැන් මේවා බොහෝමයක් මේකේ තියෙන වගන්ති බොහෝමයක් දැන් යල්පැන ගිහිල්ලා. එතකොට ඒවයි කාලෝචිත බව හරිම අඩුයි. එතකොට ඒවා වෙනස් වෙන්න ඕනේ. එතකොට මෙතන තොරතුරු ගලා යාම පිළිබඳව තමයි මේ තියෙන්නේ. එතකොට මේක නම් වැදගත් වෙන්නේ නැහැ. එතන තියෙනවා පාසල් තුළ තොරතුරු නිකුත් කරනගෙන. අපි කියමු තොරතුරු අපි දැන් රැස් කරා, ඊට පස්සේ ගබඩා කරා, විශ්ලේෂණය කරා, අවසාන එක තමයි නිකුත් කිරීම. එතකොට නිකුත් කරන්න පුළුවන් කාටද? මෙන්න මේවා වැදගත්. තොරතුරු නිකුත් කළ යුතු පාර්ශව මොනවද? කියන්නේ ශිෂ්‍යයින්ට දෙන්න පුළුවන්. එතකොට ගුරුවරුන්ට දෙන්න පුළුවන්. දෙමව්පියන්ට තොරතුරු දෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන නිලධාරීන්ට ඊහා සම්බන්ධවම අධ්‍යාපන නිලධාරීන් විතරක් නෙවෙයි තවත් පාසලට සම්බන්ධ වෙනත් ආයතනික තොරතුරු එකතු කරනවා. හරි. මෙතන තියෙනවා තොරතුරු නිකුත් කිරීමේ මාර්ග. දැන් අපි දරුවන්ට තොරතුරු දෙන්න නම් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ක්‍රමවේද තමයි උදෑසන රැස්වීම පාවිච්චි කරනවා. ඒ වගේම ශිෂ්‍ය නායක රැස්වීම, දැන්වීම පොරු ආදී ක්‍රමවේද අපිට භාවිතා කරන්න පුළුවන්. ගුරුවරුන්ට අපි ගුරු සාකච්ඡා, එතකොට ඒ වගේම අර මේ අපි කරන්නේ පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන්, ඒ සම්බන්ධයෙන්ත් අපේ තියෙන තොරතුරු ඒ වගේ වැඩසටහන් වලදී නිකුත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම තමයි දෙමව්පියන්ට අධ්‍යාපන නිලධාරීන්ට. එතකොට මේ අධ්‍යාපන නිලධාරීන් නම් අපි විවිධ ආකෘති පත්‍ර හරහා හෝ ලියුම් මගින් හෝ තොරතුරු එකතු කරනවා. ඒ වගේම එහෙම තොරතුරු නැති වුණත් අපේ පාසලේ තියෙන ප්‍රගතිය දන්නලත් අපිට එනමම තොරතුරු පියවන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත හා මේ හරි අවශ්‍යතාවයේ හරි මත ඒ නිකුත් කිරීමේ ක්‍රමවේද කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ තොරතුරු ප්‍රධාන වශයෙන් අපි පාසලක තියෙන තොරතුරු නිකුත් කරන්නේ මෙන්න මේ පාර්ශවයන් වෙතට තමයි. මෙතන අර අපි කතා කළා තොරතුරු ලබා දෙනකොට වර්ගීකරණ. මෙතන ප්‍රවේශ ගණනාවක් මම නැවත ස්ලයිඩ් එකට යන්නම්. මෙතන අපි කතා කරානේ පාසල් පද්ධතියේ නිෂ්පාදනය වෙන තොරතුරු වර්ගීකරණය. එතකොට මෙතන මේ ප්‍රවේශ තොරතුරු කියන එකට තමයි දැන් අපි මේ කතා කරන්න යන්නේ. මේ තියෙන විතර ප්‍රවේශ තොරතුරු විදිහට අපි ගණන් කරනවා තමයි මෙතන දල වශයෙන් හැඳින්වීමක් කරගෙන යනවා මේ drop out rate එක. ඒ කියන්නේ ශිෂ්‍ය ගලණය. පාසලේ ඉන්න ශිෂ්‍යයන්ගෙන් ඇදහැලීම් ගැන. ඒ කියන්නේ එක එක ශ්‍රේණිවලදී අපේ පාසලේ පන්තිවල ඉන්න සිසුන් කීයක් හැලෙනවද? ඒ කියන්නේ පන්තියක ළමයි 40ක් හිටියනම් එක ශ්‍රේණියට ඇතුළත් වෙන ළමයි දෙක ශ්‍රේණියට යනකොට අපිට ඉන්නේ පන්ති ළමයි 35. ඒ කියන්නේ 5 දෙනෙක් අපෙන් ගිලිහිලා. එතකොට මේකේ වැදගත්කම තමයි අපි බලන්න ඕනේ අපේ පාසලේ පන්ති දරුවෝ ඉවත් වෙලා යනවනම් ඒවට හේතු මොනවද කියලා. සමහරක් වෙලාවට අපේ පාසලේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිරිහිලා යන්න පුළුවන්. එතකොට ජාතික මට්ටමේ විභාගවලදී අපි මේ සමත් කරන දරුවෝ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ හේතු බලපානවා. ඒ වගේම තමයි දරුවන්ට ආර්ථික ප්‍රශ්න තියෙනවා නම් ඒ දරුවෝ වෙනත් රැකියාවලට යොමු වෙන්න පුළුවන්. දරුවෝ ඒ කියන්නේ දෙමව්පියන්ට දරුවන්ව පාසලට එවන්න මේ පහසුකම් නැහැ. එතකොට ඒ වගේ හේතු නිසා මේ පාසල දරුවන් පාසලෙන් ඇදහැලෙනවා. එතකොට මේ ඇදහැලෙන දරුවන් ගැන තමයි අපි අර අනිවාර්ය අධ්‍යාපන නියෝග යටතේ කතා කරන්නේ. එතකොට ඒ දරුවෝ අපි නැවත පාසල්ගත කරනවා. මේ වෘත්තීය අධ්‍යාපනයක් ලබන්න පුළුවන් මට්ටමක වයසක දරුවෝ ඉන්නවා නම් එතකොට ඒ දරුවන්ට රැකියාවක් ලබා ගන්න ඊට අදාළ පුහුණුවීම් ලබා දෙනවා. ඒ වගේ මේ අනිවාර්ය අධ්‍යාපන නියෝගය යටතේ මේ පනත ක්‍රියාත්මක කරන්නේ නොවිධිමත් අධ්‍යාපනය හරහා අපේ පාසල් පද්ධතියේ තියෙන විධිමත් අධ්‍යාපනය නොවිධිමත් අධ්‍යාපනයයි. එතකොට නොවිධිමත් අධ්‍යාපනය යටතේ තමයි මේ වගේ පාසලින් ගිලිහිලා යන දරුවන්ට අදාළ ප්‍රතිකාර වැඩසටහන් කරන්නේ. එතකොට මේ උදාහරණයක් කිව්වේ. එතකොට අධ්‍යාපන ප්‍රවේශ තොරතුරු තමයි මේ තියෙන්නේ. මේ වගේම මෙතන තියෙනවා අපි ඇතුළත් කරන දත්ත පිළිබඳව.
එතකොට ඒ කියන්නේ සිසු ගුරු අනුපාත ඊළඟට පන්ති කාමර පිළිබඳව ඊට පස්සේ පන්තියකට ඉන්න ළමයි ගාන ගැන ඊට පස්සේ මේ තියෙන අපි අනුපාත ගණනය කරනවානේ ඒවා තමයි මේ input indicators විදිහට අපි මෙතනදී ගණන් කරන්නේ. එතකොට මෙතන තියෙන limitations ගැන මේක ගැන තොරතුරු ඔයාලට ඉදිරියේදී කතා කරන්නම් ඉතුරු තොරතුරුත් එක්ක. හරි ප්‍රධාන වශයෙන් එතකොට මේ එමිස් එක ගැන කතා කරන්න තියෙන්නේ මෙන්න මේ තොරතුරු ටික තමයි. ඒ කියන්නේ අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියට ඒ කියන්නේ එක කොටසකට විතරක් සීමා වෙන්නේ නැහැ. මානව සම්පත විතරක් නෙවෙයි භෞතික මානව හා භෞතික සම්පත්. ඒ කියන්නේ පාසලේ සමස්තයට අදාළ තොරතුරු තමයි අපි මේ එමිස් එක හරහා ගණනය කරන්නේ. ඒකට මේක ගැන පැහැදිලි ඇති. අද දවසට මෙතනින් නතර කරනවා. ඉදිරියේදී ඔයාලට මේ තොරතුරු ගැන කතා කරනවා දිගටම. ඒ කියන්නේ වැඩි විස්තරත් එක්කම දවස් දෙක මාතෘකාවක් අරගෙන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඔයාලට මුලින්ම මගේ ප්‍රසන්ටේෂන් එකෙන් මම පෙන්නුවා. එතන අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විෂය නිර්දේශය යටතේ දැන් අද අපි කෙටි හැඳින්වීමක් කරා අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳව. එතකොට පාසල් අධීක්ෂණය දැන් මානව භෞතික සම්පත් කළමනාකරණය මෙන්න මේ එක ටොපික් එකෙන් ටොපික් එකට පිළිවෙලට තමයි මේ වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ පාසල් අධීක්ෂණය අපි ගත්තොත් ඒකට අදාළ චක්‍රලේඛ සම්පූර්ණයෙන් ඒ චක්‍රලේඛ පිළිබඳ සම්පූර්ණයෙන් මේ පාඩම් මාලාව ආවරණය කරනවා. එතකොට මේ විදිහට තමයි ඉස්සරහට දේශන අපි සංවිධානය කරන්නේ. මගෙන් තොරතුරු ඉල්ලපයිට මේක මේ WhatsApp අංකයට ඔයාලා මෙසේජ් එකක් දාන්න. මේ අද දවසේ කතා කරපු තොරතුරු ටික මම ඔයාලගේ නම්බර්ස් වලට ෂෙයා කරලා එවන්නම්. හරි මෙතන මේ chat එකට එකතු කරන්නම්. අපේ අර මම කිය විදුසවිය YouTube නාලිකාවට අදාළව තියෙන link එකත් එතකොට ඔයාලට අර IQ වලට අදාළව දැනුමත් ඒ කියන්නේ මේ චක්‍රලේඛ සම්බන්ධයෙන් පාසල් අධීක්ෂණයට අදාළව කරපු වීඩියෝස් තියෙනවා. එතකොට අමතර දැනුමට ඔයාලට එකතු කරන්න පුළුවන්. නම්බර්ස් දාන අය මේ මගේ මේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. මම එතකොට ඔයාලව ඇඩ් කරගන්නම්. එතකොට මේ තොරතුරු ටික එවන්නම්. දැන් පොඩ්ඩක් නම්බර එක කියන්න පැහැදිලිව පේන්න. පැහැදිලි පේන්න. හරි. මේ 0.76යි 3.5යි 7.5යි 0.2. හරි. මම මේ WhatsApp මේ මට මෙසේජ් එකක් දාන්න. ඒකටම අර අපේ මේ YouTube channel එකෙත් මම මේ link එක දාන්නම්. එතකොට ඔයාලට ඒකත් ප්‍රයෝජනවත් වේවි. පාසල් අධීක්ෂණය සම්බන්ධව මේ අධීක්ෂණ අදාළව අපි චක්‍රලේඛ ගැනත් බොහොමයක් එකේ කතා කරලා තියෙනවා. ඒ වගේම මේ අභියෝග්‍යතාවය හා බුද්ධි පරීක්ෂණය ගැනත් ඒකෙදි කතා කරලා තියෙනවා. අපි මේක දිගටම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බ්‍රහස්පතින්දා දිනවල මේ වෙලාවටම තමයි. හරි ගැටලු මොනවා හරි තියෙනවා නම් ඔයාලට මේ වෙලාව දෙන්නම් අහන්න දැන් අද කරපු දේවල් එක්ක. මැඩම් පේපර් එකේ ආකෘතිය මොන වගේ වේවිද මේ පේපර් එකේ? ආකෘතිය මිසර මම කලින් කිව්වා වගේ අර වාස්තවික ප්‍රශ්නේ අපිට මේ දෙනවා කියලා තියෙන්නේ. එතකොට බොහෝ විට යාලා දෙන්නේ මේ කෙටි ප්‍රශ්න. ඒ කියන්නේ මෙහෙම තනි අර දැන් මම ඔයාලට දැන් ප්‍රසන්ටේෂන් එකකින් අර ප්‍රශ්න කළේ ඒ වගේ තනි ප්‍රශ්නයක් දීලා උත්තර ලියන්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්න සමහර වෙලාවට මේ MCQ වගේවත් දෙන්න පුළුවන්. දැන් අපේ පේපර් එකට නම් එහෙම MCQත් ආවා. ඒ කියන්නේ ප්‍රශ්න 10ක් MCQ ඇවිල්ලා ඊට පස්සේ ප්‍රශ්න 10ක් ඔය වගේ කෙටි පිළිතුරු ලියන්න දීලා ඊට පස්සේ ඊටු ප්‍රශ්න දෙන්න පුළුවන්. අර ගැටලු පිළිබඳව තීරණ ගැනීමේ හැකියාව ඔයාලගේ මැල්ල බලනවනේ. එතකොට ඒ වගේ ප්‍රශ්න වල ප්‍රශ්න 10ක් වගේ එන්න පුළුවන්. අර පොඩි රූලකින් දෙකකින් වගේ පොයින්ට් එකටම උත්තර ලියන්න පුළුවන් ආකාරයේ ගැටලු අහලා. මැඩම් සිද්ධි අධ්‍යයනය තියනවද? සිද්ධි අධ්‍යයනය නම් මේකට එන එකක් නැහැ කියලා තමයි හිතන්නේ. මොකද මේ වාස්තවික ප්‍රශ්න කිව්වට පස්සේ සිද්ධි අධ්‍යයනය එනවා හරි අඩුයි. ඒ කියන්නේ අර මම කිව්වා අන්තිම ප්‍රශ්න 10ට එන්න පුළුවන් ඒ වගේ දේවල්. ඒ කියන්නේ මොනවා හරි පුංචි සිද්ධියක් කියලා ලොකුවට නම් සිද්ධි අධ්‍යයනයක් දෙන්න බෑ මේ වාස්තවික ප්‍රශ්න කියලා කිව්වට පස්සේ. අනිත් එක දීලා තියෙන කාල සීමාවත් පැයයිනේ. එතකොට සිද්ධි අධ්‍යයනයකදී නම් ඒ කියන්නේ පොඩි ඡේදයක් වගේ දෙයක් දෙන්න ඕනේ. ඕනේ එතකොට මේ ඊ කියලා හිතන්න බෑ නේද? එතකොට දැන් කැඩර පේපර් එකේ මොඩල් එකත් එක පැයයි දීලා තියෙන්නේ. එතකොට මෙතන දැන් අර සිලබස් එකේ ලොකු ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ කියන්නේ එතකොට සිද්ධි අධ්‍යයනයක් වගේ දෙන්න තර එක සිද්ධියකින් අපිට යන්න පුළුවන් ප්‍රශ්න ප්‍රමාණය අඩු නිසා ඒ කියන්නේ ඒක ගැන හිතන්න අමාරුයි. ඕනනම් පොඩි ප්‍රශ්නයක් වගේ දුන්නොත් ඒක ඒ කියන්නේ මේ තියෙන තත්ත්වෙත් එක්ක ඒක හිතන්න හරි අමාරුයි. Okay madam. Thank you. හරි. මැඩම් මේ 4:00ට විතර ක්ලාස් එක පටන් ගන්න බැරිද? වෙන ක්ලාස් එකක් තියෙනවා යන මේ වෙලාවටද?
4:00 22යි මම දැන් අපි ඔෆිස් යනවානේ. ඒක නිසා තමයි මට 6න් පස්සේ තමයි පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් වීකෙන්ඩ් එකක් වගේ තමයි ගන්න වෙන්නේ. වීකෙන්ඩ් එකේ සෙන්සුරාදා මේ 12න් පස්සේ වගේ පුළුවන්. අර කැම්පස් එකේ ලෙක්චර්ස් තියෙනවා. වෙනකොට හරි. අනිත් අයට ලොග් වෙලා ඉන්න අයටත් ඒ වෙලාව කැමති නම් අපිට ඒ වෙලාව වෙනස් කරගන්න පුළුවන්. බලන්න ඔයාලගේ මට මම කියන්නේ WhatsApp එකට මෙසේජ් එකක් දාලා තියන්නකෝ. එතකොට ඔයාලගේ බහුතරයක් යන විදිහට එතකොට ක්ලාසස් එකක් විදිහට හරි කඩලා හරි කරන්න පුළුවන් විදිහකට මම එතකොට ඒක මැනේජ් කරගන්නම්. මේ ඒක තමයි. මොකද මම ඇත්තටම අර වීකෙන්ඩ් එක දාලා තියෙන වීකෙන්ඩ් එපා කියලා. මොකද ඇත්තටම මම මේක වීකෙන්ඩ් එක මගේ ඇරියේ මේ වීකෙන්ඩ් එකේදී අර දරුවන්ගේ පන්තිත් එක්කයි අර ගොඩක් වෙලාවට යොමු වෙන්න අමාරු නිසා. ඒකයි මටත් අර ඊට වඩා හොඳයි 8:00 විතර පස්සේ ගත්තා නේද? බ්‍රහස්පතින්ද ඕකේ. රෑ 8:00 පස්සේ වගේ. හරි. රෑ 8ට මොකද මේකයි දැන් අර මේ ගෙවල් වල වැඩි වෙන වෙලාවත් එක්කන රෑ 8ට වගේ පටන් අරගෙන 10:00 11 වගේ වෙනකන් හරි. ඒ වෙලාවට එන වෙලාව සජෙස්ට් කරගන්න. හරි. මම කැමතියි මොකද මේ මොකද අධ්‍යාපන පරිපාලන සේවයේ අයට ක්ලාස් එකක් කරන්න මේ පටන් ගත්තා. මොකද විදුහල්පති සේවයේ අයට නම් මම පුහුණුවීම් කරලා තියෙනවා මගේ කොටසේ. මේ ක්ලාස් එකකට මේ කට්ටිය සම්බන්ධ කරගත්ත මුල්ම වතාව. ඒක නිසා ඔයාලගේ අදහස් දැනගන්න කැමතියි මොන හරි වෙනස් වෙන්න තියෙනවා නම්. මොන හරි අඩපාඩු වුණා නම් මේ විදිහට වුණා නම් හොඳයි කියලා වගේ ඔයාලගේ යෝජනා තියෙනවා නම් මොකද මගේ සමහර කතා කරන වේගය වැඩි. ඒ වගේ ඒවත් තියෙනවා නම් ඒවත් කියන්න. මැඩම් අර ගොඩාක් දේවල් මැඩම් එක සැරේම කරනවනේ. අර දවසක කොටසක් තෝරගෙන අපිට ස්ලයිඩ් මොනවා හරි මේ පේපර් එකක් හරි කලින් දීලා ඒක සාකච්ඡා කරා නම් හොඳයි වගේ. ගොඩාක් ඒවා කියනකොට මේ මම දන්නේ මගේ පෞද්ගලික අදහස. හරි ඔව් ඒක තමයි. හරි විශ්හරි. ඒක දැන් මම ඉස්සරහට අර මං කිව්ව ඒකයි. ඒක ටොපික් එකක් තෝරගෙන ඒකට අදාළ දේවල් තමයි අද මේ අර ඕවරෝල් අපි අර පේපර් එකට අදාළව බේස් වෙන්නේ මෙන්න මේ වගේ කරුණුයි කියන එක තමයි මම කරේ. විශේෂයෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා මේ පන්තියට ජොයින් වෙනකොට දැන් අර මම ටොපික්ස් එක දුන්නානේ. එතකොට ඒවට අදාළව කරුණු කියවලා එනවට වටිනවා ගොඩාක්. එතකොට මේ අර කියන දේ තේරෙනවා. මේ ඊට පස්සේ අර තව අමතර දැනුමක් දැන් එකතු වෙන දැන් එතකොට තමන්ට ආයිත් නැවත නැවත මතක් වෙනවා. එතකොට අර කරුණු ගලපලා ගන්න පුළුවන්. අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයාලට මගෙන් අහන්නත් පුළුවන්. ඒකයි. ඒ නිසා මේ අර ටොපික්ස් ටික දීලා තියෙන හින්දා ඔයාලගේ දන්න කරුණු දැනට එකතු කරලා තියාගන්න. එතකොට මම කියන කරුණුත් ඒවා එකතු කරලා මොනවා හරි අපහැදිලි තැන් තියෙනවා නම් එතකොට අහගන්න පහසුවක් වෙනවා. මැඩම් අර දැන් කරානේ මැඩම් මේ කෙටි ප්‍රශ්න වගේ දීලා උත්තර කතා කරානේ. අන්න ඒ වගේ ක්‍රම හොඳයි මැඩම්. දැන් නෝට් කියවන්නත් දැන් වෙලාවක ඒක තමයි. බහුවර්ණ ප්‍රශ්නක් දීලා ඊට පස්සේ කෙටි ප්‍රශ්න දීලා ඒවට උත්තර ලියන විදිය සිද්ධියක් දෙන්නේ පොඩි කොටස් දීලා ඒකට අන්න ඒ වගේ මේ කොටස් අපිට පාඩමකින් සර්කියුලර් කරනවා නම් ඒ සර්කියුලර් වලින් එන්න පුළුවන් අහන්න පුළුවන් ප්‍රශ්න ඒවට පිළිතුරු ලියන විදිය එහෙම කරා නම් හරි. තියරි එක අඩුවෙන් ප්‍රශ්න වලට උත්තර ලියන්නත් එක කියලා. හරි. එතකොට ප්‍රශ්නයක් අරගෙන මේ අර මොකද ඒ ප්‍රශ්නෙත් එක්කම තව අපතර ඊට කරුණ එකතු කරගන්න. ඒ ප්‍රශ්නේ කොහොම ආවත් ඔයාලට දෙන්න දැනුම එකතු කරගන්න. මේකේ ආයෙ පෙන්නනවා තව විනාඩි 10කින් මේ සෙෂන් එක ඉවර වෙනවා කියලා. මේ එතකොට ලොග් වුණොත් ක්ලාස් එක ඉවර කරා නම් එතකන් ඔයාලගේ තියෙන මේ ගැටලු ඉදිරිපත් කරන්න මේ මට WhatsApp කරන්න ඕන වෙලාවක ඒක ගැටලුවක් නැහැ. මට පුළුවන් විදිහට මම උත්තරයක් දෙන්නම්. හරි. මිස් කෙනෙක් කියලා තියෙන අද මගද සම්බන්ධ වෙන්නේ කියලා මොන හරි විස්තර දැනගන්න ඕනද මිස්? ඒ කියන්නේ ඉස්සර ගැන ඒක පැහැදිලි නැහැ. අද පළවෙනි එක කළේ මේ එතකොට අපි අර ඉස්සරහට ක්ලාසස් කරන ටොපික්ස් එක තමයි අපි දාලා තියෙන්නේ. එතකොට ඒව ගැන දැන් පාසල් අධීක්ෂණ එහෙම ගත්තට පස්සේ මේ ලොකු ඒරියා එකක් තියෙනවා කරන්න. එතකොට ඒකට අදාළ දේවල් ටික අර මේ හරියට කෙටි කරගෙන වල විභාගයට අදාළ ටාගට් කරගෙන මේ ටික කරන්න. මැඩම් ඉස්සරහට කරන්න තියෙන ටියුට් එක මේ කියන්නේ මේ thank you madam thank you ඔව් ටොපික් එක මම හරි ඔයාලට මෙසේජ් කරනවා. ඔව් එතකොට කරුණු හොයාගන්න ලේසියි. ඒකට PDF එකක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් මැඩම්. එතකොට ඒක අපිට print කරගෙන අපි ඒකට ප්‍රශ්න වලට උත්තර ලියලා ඒක සපන්ති සාකච්ඡා කරන්න. හරි. ඒකට බොහොම ස්තුතියි. ඒ ටික ලෑස්ති කරගන්නම් අපි. හරි මේක රෙකෝඩින්ග්ස් උත් දාන්න. මේක රෙකෝඩ් වුණා මම දැක්කා මේව ටිකක් කියලා රෙකෝඩින්ග්ස් උත් ඔයාලට දෙන්නම්. එතකොට ආයෙ අහන්නත් පුළුවන්. මේ ඕකේ මැඩම් දැක්කේ. අන්න ටිකත් එක්ක දෙන්නම්. හරි. මැඩම් මාසෙට පේ කිරීම කොහොමද කරන්නේ? සතිපතාද මාසෙටද?
මේ පහසු විදිහක් කියන්න මොකද මේ කියන්නේ දවසකට ගන්න තමයි මොකද එතකොට ඕන කෙනෙකුට Tamanට අවශ්‍ය කොටසට විතරක් කියන්නේ සම්බන්ධ වෙන්න පුළුවන් නේ මම ටයිම් ටේබල් එක දාන්නම් මේ කොහොමද මේ ක්ලාස් එක කරන්න කියලා එතකොට Tamanට අවශ්‍ය කොටසට විතරක් කැමති නම් ලොග් වෙන්නත් පුළුවන් එහෙම කියලා මේ දවසකට 500ක් තමයි මේ අපි charge කරන්නේ ඒ කියන්නේ හැමෝටම පහසු විදිහකටනේ නැත්තම් මාසෙකට පේ කරන්න ගියාම පස්සේ ලොකු ගාණක් වෙනවනේ ඔයාලට ඒක නිසා ඒක අපහසුද නැත්නම් මාසෙකට ගෙවන එක ලේසියද ඒක කියන්න එතකොට ඒකත් arrange කරලා විස්තර ටික දෙන්නම් දවස හොඳයි නේ මැඩම් ඒක තමයි ඔව් මොකද මේ ටයිම් ටේබල් එකක් දාන්නම් එතකොට Tamanට අවශ්‍ය කොටසට විතරක් ඔයාලට join වෙන්න පුළුවන් නේ මොකද මේක මේ subject එකක් විතරයිනේ මම කරන්නේ ඒක නිසා එතන මේ මම මේ channel එකේ මේක දාන්න විදුසවිය කියලා YouTube එකේ search කරාම ඔයාලට හම්බ වෙනවා මම කියන්නේ මෙහෙමයි ඔයාලට ප්‍රධානම දේ තමයි මේ අනිවාර්යෙන් ඔයාලගේ ඉලක්කයක් තියාගන්න මේ විභාගයෙන් අනිවාර්යෙන් සමත් වෙනවා කියන එක. ඒ ඉලක්කයත් එක්ක තමයි ඔයාලට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මම හොඳටම මගේ අත්දැකීමම දන්නවා. මේ කියන්නේ මම මේ සර්විස් එකට ආවට පස්සෙත් ඔය කට්ටියට විභාගෙ දාන්න කියලා කොහොම හරි මේ කියලා මේ ගොඩක් අය මේ පාස් වුණා SLES එක. ඒක නිසා කියන්නේ අනිවාර්යෙන් Tamanට ඉලක්කයක් තියාගෙන අනිවාර්යෙන් හැමෝටම පුළුවන්. මේකෙදි ප්‍රධානම එක තමයි දැන් ඔයාලට විෂයන් 3ක් තියෙනවනේ. එතකොට ඒ විෂයන් 3ටම එක හා සමානව බර තියන්න. මේ සමහර අය ඉන්න පුළුවන් IQ පුළුවන් අය. එතකොට IQ වලට IQ වලින් හොඳ උපරිම ලකුණකට යන්න. හැබැයි අනිත් විෂයන් දෙකටත් අවම ලකුණ වෙන්නේ 40යිනේ. එතකොට ඒ අමාරුම විෂයට අඩුම ගානේ 40කට. කියන්නේ 40ක් කියලා ඉලක්ක කරන්න එපා. අනිවාර්යෙන් 100ම ටාගට් කරන්න. ඒකට ඒ ලකුණට යන්නම වැඩ කරන්න. එතකොට අනිවාර්යෙන් ඔයාලට හොඳ ප්‍රතිඵලයක් එයි. මොකද මේක මේ තරඟ විභාගයක් නිසා සාමාන්‍යයෙන් මේ තරඟ විභාගවලට ගන්නේ අපේ ඒ කියන්නේ ලකුණු ටික අපි වැඩිම ලකුණු ඉඳලා අඩුම ලකුණට මේ arrange කරාට පස්සේ තියෙන පුරප්පාඩු ගාන බලනවා. අපි කියමු දැන් මේ පුරප්පාඩු 600ක් තියෙනවා කියලා. එතකොට බලනවා පුරප්පාඩු 600 ගණ මේ සම්බන්ධ කියන්නේ සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නකොට cut off mark එක කීයද කියලා. එතකොට දැන් ඔයාලට මේකෙදි මේ ඉන්ටර්විව් එකකුත් තියෙන නිසා මේ එතකොට ඉන්ටර්විව් එකේ ලකුණුත් එක්ක ගන්න පුළුවන් ප්‍රමාණයට තමයි මේ අර cut off mark එක තීරණය වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් අර total mark එක වැඩි කරන්න බලන්න Tamanට පුළුවන් subject එකට වැඩිපුර වැඩි කරන්න ඒ වුණාට අනිත් දෙකටත් පර තියන්න අනිවාර්යයි. ඒක කවුරුත් අර දුක් වෙන්න එපා. බුද්ධි පරීක්ෂණයේදී තියෙන එකම දේ තමයි ප්‍රශ්නයකට මේ උත්තර ලියන්න බැරි වුණොත් ඔයාලා මුලින්ම හදාගන්න මට මේ පේපර් එකට තියෙන කාලය කොච්චරද? එතකොට ප්‍රශ්න කීයක් තියෙනවද? අපි කියමු පැයයි ප්‍රශ්න 50යි නම් එතකොට විනාඩියකුත් පොඩි ගාණක් තමයි තියෙන්නේ. ඒ වුණාට අපි විනාඩිය කියලා හිතාගෙන වැඩ කරොත් අමතර විනාඩි 10ක් අපිට ඉතුරු වෙනවා. එතකොට එක ප්‍රශ්නයකට තියෙන විනාඩිය නම් විනාඩියෙන් ඒ ගාණ හදාගන්න බැරි නම් හෝ ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්න බැරි නම් එතන තවත් අල්ලල් ඉන්න බෑ ඒක අතාරින්න. එතකොට එතනින් මිස් වෙන්නේ එක ලකුණක් හෝ දෙකක් වෙන්න පුළුවන්. අපි ඒක මෙල්ලිලා හිටියොත් අමතර විනාඩි 5ක් කියන්නේ අපි තව ප්‍රශ්න 5කට ලකුණු ගන්න තියෙන chance එක තමයි නැති වෙන්නේ. ඒක නිසා ප්‍රශ්නයක් තියෙනවා මේ පාර ගිය පාර වගේ මේ අවබෝධය නොතියා තුලනාත්මක අධ්‍යාපනය වගේ එකක් තියයිද අවබෝධයම තියයිද? ගැසට් එකේ තියෙන එකට අනිවාර්යෙන් ඒ ගැසට් එකේ තියෙන එකම තමයි එන්නේ. දැන් මෙතන ගැසට් එකේ තියෙන වලට අවබෝධයයි බුද්ධි පරීක්ෂණය හා අභියෝගතාවයයි අනිත් පේපර් එක අධ්‍යාපන පරිපාලනය හා කළමනාකරණයනේ. ඒකට ගැසට් එකෙන් පිට කවදාවත් විභාග වෙනස් වෙන්නේ නැහැ. දැන් අර මේකේ තියෙනවනේ අර අපිට මේ එකතු වෙනවා අර මම කියන අධ්‍යාපන ප්‍රතිපත්ති වලට ඔය සේවා ගැනත් අහනවා. එතකොට ඒ සේවා ගැනදී කතා කරන්නම්. එතකොට මොකක් හරි තනතුරකට බඳවා ගන්න සේවා ව්‍යවස්ථාවක් තියෙනවා. එතකොට ඒ සේවා ව්‍යවස්ථාවට බඳවා ගන්න කොහොමද මොනවද තියෙන මේ ඒ කියන්නේ ව්‍යුහගත සාර සම්මුඛ පරීක්ෂණය කොහොමද තියෙන්නේ? පේපර් එක මොකක්ද? කාලය කොච්චරද? එතකොට ඒකේ සිලබස් එක මොනවද කියලා දීලා තිබ්බට පස්සේ දැන් ඔයාලට විභාගෙ ගැසට් කරලත් ඉවරයිනේ. එතකොට ආයෙ ඒවා වෙනස් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඒ ගැසට් එකේ තියෙන ටිකම තමයි එන්නේ. පැහැදිලිද ඒක? ඔව් මැඩම් thank you හරි. හරි. තව ගැටලු මොනවා හරි තියෙනවද? අද දවසේ මේ එකතු වුණාට බොහොම ස්තුතියි. ඔයාලට ඕනම තියෙන ගැටලුවක් තියෙන මේ මොකද්ද? විදුසවිය මේ channel එකේ link එක මෙතන මේ chat box එකට අපි දාලා තියෙනවා.
ඒකටත් ජොයින් වෙන්න. මේ තියෙන ඕනම ගැටලුවක් මට උත්තර දෙන්න පුළුවන් ඕනම ගැටලුවකට මම මේ උත්තර දෙන්නම්. WhatsApp නම්බර් එකට මගේ WhatsApp කරලා තියන්න. මේ පුළුවන් උපරිම වෙලාව අරගෙන ඔයාලට උදව් කරන්නයි. කොහොම හරි හැමෝටම ආරාධනා කරනවා අධ්‍යාපන පරිපාලන සේවයට එන්න වාසනාව ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි සුබ රාත්‍රියක් සියලු දෙනාටම. බොහොම ස්තුතියි මැඩම්. මැඩම් සුබ රාත්‍රිය. බොහොම ස්තුතියි මැඩම්. සුබ රාත්‍රිය. good night. thank you madam good night good night සියලු දෙනාටම.